තෙරුවන් සරණයි. ඔබ මේ සවන් දීමට සූදානම් වන්නේ පූජ්‍යපාද අලව්වේ අනෝමදස්සී ස්වාමීන් වහන්සේ සමග ශ්‍රාවක පිරිසක් පැවැත් වූ පෞද්ගලික සාකච්ඡාවක පටිගත කිරීමකටය. මෙය පෞද්ගලිකව පැවැත් වූ සාකච්ඡාවක් වුවද එහි සාකච්ඡා වන ධර්ම කරුණු ධර්මයේ සොයන බොහෝ දෙනාට ප්‍රයෝජනවත් වේ යන අදහසින් අන්තර්ජාලයට මුදා හැරෙන. එම නිසා මෙහි පටිගත කිරීමේ ගුණාත්මක භාවය ඇතුළු අනිකුත් නොවැදගත් කරුණු සඳහා අවධානය යොමු නොකර සූත්‍රයට හා විනයට ගලපා බලා ධර්ම කරුණු පමණක් උකහා ගැනීමට උත්සාහවත් වන ලෙස මෙත් සිතින් සිහිපත් කරමු. තෙරුවන් සරණයි. උදේ කතා කරපුව කතා කරාද? දීර්ඝ සාකච්ඡා කරන කාරණා තියෙනවා අපි තාපයෙන් කරලා තියෙනවා සංකතය සත්‍ය කතා කරනකොට මුල සංකේතය අපි ධර්මයේ ගොඩක් පදයන් කතා කරන්නේ සතරදීම සමහරවිට අය සත්‍ය කතා කරනවා සංකතය කියන කතා කරන්නේ පදාගෙන අවුරුදු තනතරේ කතා කරන්නේ ඒ සංකතය කියන මුල සරලව කියලා විශ්ලේෂණය කරනවා. වලවල සම්මුතියේ කයිලා සුද්ධෝදයන් සම්මුතිය සංකේතය කරන්නේ ඒ විදිහට පදයන් කරන විදිහට ඉස්සල්ලාම අපි දැනගන්න ඕන කාරණාවක් තියෙනවා බුදුරණවහන්සේ පුතත්ජන නැහැ කියලා. දැන් මම මේක කියනොත් hina යන්න පුළුවන්. ඇත්තනේ පුතත්ජන නැහැනේ. නමුත් අපි කතා කරන පරියායද පුතත්ජන වෙලා. අන්න ඒක දැනගන්න වෙනවා. බුදුරජාණන් වහන්සේ පුතත්ජන නැහැ කියන එක වචනයෙන් කියන එකත් අභිභවනය කරලා හිතින් හිතන එකත් අභිභවනය කරලා කතා කරන ක්‍රියාවේදී නැත්නම් බුදුරන් වහන්සේ පෙන්නපු කරුණ තුලදී අපට ඉස්මතු වෙන්න ඕනේ පුතත්ජන නැහැ කියලා. අපි කතා කරන කාරණායි බුදුරන් වහන්සේ පුතත්ජන නැහැ කියලා ඉස්මතු වෙනවනම් ඉතින් කරුණ ඉතින් ගියාම කතා කරන්න බෑනේ. එතකොට බුදුරන් වහන්සේ පුතත්ජන නැහැනේ. එහෙනම් බුදුරන් වහන්සේට මේ ලෝකේ පුතත්ජනෙක් ඉන්නවද? දැන් ඔන්න බුදුරන් වහන්සේ පුතත්ජන නැහැ කියලා කිව්වනේ. මම අහන්නේ බුදුරන් වහන්සේට මේ ලෝකෙත් පුතත්ජනෙක් ඉන්නවද? ඒ කියන්නේ බුදුරන් වහන්සේට මෙහෙම જાති ඉන්නවද? පුතත්ජනෙක් වෙනම, සේකෙක් වෙනම, රහත් කෙනෙක් වෙනම. එහෙම බුදුරන් වහන්සේට ඉන්නවද? නැහැනේ. දැන් බුදුරන් වහන්සේට එහෙම ඉන්නවනම් ඉන්නේ ඇයි? බුදුරන් වහන්සේ කියන ඒ සක්කායක් යෙදිච්ච නිසා අන්න වෙන් වශයෙන් පුතත්ජනියෙකුත් ඉන්නවා, සේකයෙකුත් ඉන්නවා, රහතන් වහන්සේ නමකුත් ඉන්නවා. ඒ ඉන්නේ බුදුරන් වහන්සේ කියලා පනවගත්ත සක්කාය. එහෙම බුදුරන් වහන්සේට යෙදෙන්නේ නැත්තම් ඒ විදිහට යෙදීමක් බුදුරන් වහන්සේට නැත්තම් බුදුරන් වහන්සේට අපි හිතමු දැන් බුදුරන් වහන්සේ කියන කාරණාව පැත්තකට ගන්නම් ඊට කලින් අපි සේකේ කියන කාරණාව ගත්තොත් මේක පොඩ්ඩක් සාධාරණයි ඊට පස්සේ අපිට බුදුරන් වහන්සේ ළඟට යන්න පුළුවන්. සේකේකට අපි හිතමු ආනන්ද ස්වාමීන් වහන්සේට ආනන්ද ස්වාමීන් වහන්සේ අසාමාන්‍ය කෙනෙක්නේ. ඒතර ආනන්ද ස්වාමීන් වහන්සේට මේ ලෝකේ ඉන්නවද පෘථග්ජනයෙකුයි සේකේකුයි රහතන් වහන්සේ නමකුයි. එහෙම ඉන්නවනම් ආනන්ද ස්වාමීන් වහන්සේට ඉන්නේ ආනන්ද ස්වාමීන් වහන්සේට ඒකාන්ත වශයෙන් මම ඉන්නවා කියලා ගත්ත ගැනීම එකනේ. නැත්නම් එහෙම ඉන්න විදිහක් නැහැ. දැන් එහෙම තියෙන්නෙම මම ඉන්නවා අන්න අර පැත්තේ පුතත්ජනී කන්නාරය සේකේ කන්නාරය රහත් කියලා ඒ මම ඉන්න නිසා නිදාගන්නේ. දැන් එහෙම එකක් ආනන්ද ස්වාමීන් වහන්සේට නැහැ. ආනන්ද ස්වාමීන් වහන්සේට ලෝකේ දකින්න විදිහ මොකද්ද? ආනන්ද ස්වාමීන් වහන්සේට ලෝකේ දකින්න විදිහ සංකතයි කියන එකනේ. එතනින් හැදැක්මක් තියෙනවද? සංකතයි.
ඒ කියන්නේ සංකත කියන ස්වභාවයෙන් හැර වෙන දෙයක් කතා කරන්න පුළුවන්ද? බෑ. දැන් බුදුරන් වහන්සේටත් අඩුම තරමේ එන්න වෙනවා නම් එන්න වෙන්නේ එතෙන්ද නේද? බුදුරන් වහන්සේට එන්න වෙනවා නම් එන්න වෙන්නේ ධර්මයක් කතා කරන්න කියලා දෙන්න සංකත සහ අසංකත කියන පරියායන් දෙක පරියායන් කියන අරකට පරියායක් දාන්න බෑ. නමුත් ඒක නිවීම සාක්ෂාත්වීම කතා කරන්න වෙනවනේ. එතකොට ඒක කතා කරන්න නේද බුදුරන් වහන්සේට අඩුම මේ සංකත කෝණයට හරි එන්න වෙනවනේ. ඒ කියන්නේ ලෝකයට කියලා දෙන්න. පුතජන කෝණයට එන්න ඕනද? නෑ. දැන් බුදුන් වහන්සේ කාට හරි බණ කියනකොට ඒ කියන කාරණාවේ පරියාය අපි හිතමු මේ පෙන්වන්න යන්නේ මොනවා හරි මේ කියන්නේ සත්‍යයක් පෙන්වන්න යන්නේ කියලා. එතකොට බුදුරන් වහන්සේ ආර්ය පුතජනින් ඉතින් එයාට ඕන විදිහට මෙන්න මේ කාරණාවම කියනවා. එහෙම කියනවද? නෑ. අර මහා යඤ්ඤ සූත්‍රයේදී හම්බුනේ. බුදුරන් වහන්සේ වදාරන්නේ බුදුරන් වහන්සේගේ කෝණේ. හැබැයි අරයට තේරෙන්න ඕන විදිහට කියනවා. දැන් බලන්නකො ඔය කියමන ගැන හිතුවට පස්සේ ඔය කියමන එක කොහොමනම් බණ කියන්නේ නැද්ද? හිතෙන්නේ නැද්ද? දැන් එහෙම පණව ගැනීමකුත් නැතිව ඈ අර එහෙම අරයා පුත්‍ජජ්ජණේක අරයාගේ මෙහෙමයි අරයාගේ මෙහෙමයි කියලා පණව ගැනීමකුත් නැතුව එයාට අවබෝධ වෙන්න උපකාර වෙන විදිහටත් මේක කියනවා කියන ඒක මනින්න පුළුවන් එකක්ද? එහෙම කියන්න පුළුවන්ද? බෑ නේද? ඉතින් මනින්න නැතුව මේක කිව්වනේ. කිව්ව නැද්ද බුදුරණවහන්සේ බණ අනිත් අයට පුත්‍ජජ්ජණයට අවබෝධ කරලා නිවන් දකින්න කිව්වනේ. එතකොට ඒ කියනකොට අරහිම කෝණයක් එක්ක මේ විදිහේ ධර්මයක් කිව්ව කියන එක කියන්න බැරි එකක් නේද මේ කියලා තියෙන්නේ. කිසිදු විදිහකින් බුදුරණවහන්සේගේ නම් ගුණයක් ඒ හැකියාවක් මනින්න මිම්මක් නැහැ. අන්න අපි ඔන්න ඔතන ඉස්සල්ලාම තේරුම් ගන්න ඕනේ. ඒ කියන්නේ බුදුරණවහන්සේ බුද්ධයි සම්බුද්ධයි ඔන්න ඕක ඉස්සල්ලාම යොමු වෙන්න වෙනවා. ඔතන මත පාදක වෙලා අපි ඉස්සල්ලාම අපේ පැත්තෙන් කියප එක බලන්න ඕනේ. ඔන්න ධර්මයේ ඉගෙන ගන්නකොට අපි ඉස්සල්ලාම අපේ පැත්තෙන් බලන්න ඕනේ. දැන් අපේ පැත්ත එක හරිද? නෑ. අපේ පැත්ත එක වැරදිනේ. හැබැයි අපේ පැත්ත එක දැන් අපිට තියෙන්නේ කොහොමද අපේ පැත්ත එකනේ. ඊළඟට අපි ශ්‍රද්ධාවෙන් බුදුරණවහන්සේගේ පැත්තෙන් බලන්න ඕනේ. මේ දෙපැත්තෙන් බලන්න ඕනේ. එක පැත්තකින් බලලා බෑ. ඉතින් එක පැත්තෙන් බලන්න විදියක් නෑ. ඒ කියන්නේ අපි බුදුරණවහන්සේගේ පැත්තෙන් බලනවා නම් ඒක හරි ප්‍රශ්නයක් නේ. බුදුරණවහන්සේගේ පැත්තෙන් බලන්නේ කොහොමද? ඒ කියන්නේ අපිම බුදු වෙලා. අපිට බුදුරණවහන්සේගේ පැත්තෙන් බලන්න බෑ. අපි අපේ පැත්තෙන් බලලා අපි දන්නවා මේක වැරදි කියලා. අද වෙන්නේ අපේ පැත්තෙන් බලලා අපි ඒක හරි කියලා ගන්නවා. අපි මේ දෙපැත්තෙන් බලන්න වෙනවා. ඒතර මේකෙන් හරි පැත්ත මොකද්ද? බුදුරණවහන්සේගේ පැත්ත. මේ අපේ පැත්ත වැරදි එක. මෙන්න මේ විදිහට මේ දෙක අපි අනිවාර්යෙන් බලන්නට ඕන. ඔන්න ඕකට තමයි පරියාය, නිදානය, පද ව්‍යංජන මේ සියල්ලක්ම ධර්ම පරියායකට ඕන වෙන්නේ අන්න ඒකත් එක්ක. එහෙම නැත්නම් අපට කිසිදු විදියකින් ඒ කරුණු ගන්න බෑ. එහෙනම් එක අපට තේරුම් ගන්න තියෙන්නේ වැරදි වූ අපේ එක. ඒක හැබැයි වැරදි පොඩ්ඩක් හරි හරිද? නෑ පොඩ්ඩක්වත් හරිනේ සම්පූර්ණයෙන් වැරදි. එහෙම දැනගෙන අපි අපේ පැත්තෙන් තේරුම් ගන්න ඕනේ. ඒ වැර මම අර උදේ කතා කරේ ධාතු ගැන කතා කරනකොට විමුක්තිකාමීන්ගේ ස්වභාවය. ඒ අපේ පැත්තත් එක්ක අපි මේ කියන කාරණාව මොකද්ද කියන ගන්න එකකින් බලන්න වෙනවනේ අපිට. හැබැයි ශ්‍රද්ධාව, ඒ කියන්නේ ශ්‍රද්ධාව කියන්නේ අපි බුදුරණවහන්සේගේ පැත්තකට ගිහිල්ලා නෙමෙයි බලන්නේ. එහෙම බලලා තමයි බුදුරණවහන්සේගේ කෝණයේ එක අපි අර පැත්ත හිත හිතා බලන්න ඕනේ නැත්තේ. උද්දේශීභංග සූත්‍රයක මේක හොඳ පැති ටිකක් ගොඩාක් ඉස්මතු වෙනවා. උද්දේශීභංග සූත්‍රයේදී ඒකේ ඒ කියපු ඔක්කොම බලන්න ගියාම අපි එතනින් කතා කරමු. මොකද එතන ඒකෙදි අපිට මේ හැම පැත්තම මේ කතා කරන්න පුළුවන්. ඊළඟට අපි දැනගන්න ඕන තව එකක්. බුදුරජාණන් වහන්සේ ලෝකයට යමක් කියනවා නම් ඒ පැහැදිලි කරලා පෙන්නන හැම එකක්ම හැම ගන්න වචනයක්ම හැම ගන්න වචනයක අර්ථයක්ම හැම යෙදීමක්ම බුදුරණවහන්සේලා දාලේවද? නැහැ. එකක්වත් නැහැ. හැබැයි සම්බන්ධ කිරීමේදී බුදුරණවහන්සේ අදාළත තියෙනවා.
ඒ කියන්නේ අපි හිතමු එක යෙදීමක් තියෙනවා ලෝකේ, තව යෙදීමක් තියෙනවා ලෝකේ. මේ දෙක සම්බන්ධ කරනවා. එතකොට බුදුරණවහන්සේට අයිති ඒ සම්බන්ධය. නමුත් මේ ගතා කරපු වචන ටික එයා බුදුරණවහන්සේට අයිති නෑ. ඒකත් අපි දැනගන්න ඕනේ. ඒ සියල්ලක්ම දැනගෙන අපි ඔන්න බලමු උද්දේශී භංග සූත්‍රය. මම උද්දේශී භංග සූත්‍රයෙන් එහෙනම් ඒකම කියන්නම්. ඒකෙම තියෙන ඒකේ පාඨාන්තර ප්‍රශ්න නැහැ. ඒකේ කිසි ප්‍රශ්නයක් නැහැ දේශනාවේ. ඒකේ තියෙන්නේ අපේ පාඨාන්තරේ ප්‍රශ්නේ. ඒ කියන්නේ අපි ගත්ත කෝණේ ප්‍රශ්නේ තියෙන්නේ. සංකතය කියන විග්‍රහය කතා කරන්නේ සංකතය කියන විග්‍රහය කතා කරන්නේ උප්පාදෝ පඤ්ඤායති වයෝ පඤ්ඤායති තිසස්සඤ්ඤ සත්තම් පඤ්ඤායති. ඕක තමයි සංකතේ. ඔය සංකතේ හැරෙන්න වෙන කෝණයක් බුදුරණවහන්සේට කියලා දෙන්න බෑනේ නේ. ඔච්චරයි කෝණේ. ලෝකේ ගැන කියලා දෙන්නේ ඔය කෝණේ. උද්දේශ මොකද්ද? උපාදාන පරිසසන සූත්‍රය කියලා දෙනවා. මොකද්ද? උපාදානං වූ භික්ඛවේ උපාදාන පරිසංසනංච වූ භික්ඛවේ දේශිත අනුපාදා පරිසංසනංච. දැන් ඒව මොනවද? සංකතය ගැන කියලා දීමන්නේ. සංකතය ගැන කියලා දීමන්නේ. උපාදානයෙන් පසුතැවීමයි අනුපාදානයෙන් පසුතැවීමයි. දැන් ඕක මෙතන ਸਰව සම්පූර්ණයෙන් සංකතය කියලා දීලා. ਸਰව සම්පූර්ණයෙන්ම මේ හට ගන්නා ස්වභාවය නිරුද්ධ වෙන ස්වභාව සංකතිය තියෙන උපාද පඤ්ඤාද වයෝ පඤ්ඤායද. දැන් මේ දෙක නෙමෙයි දෙක කියලා දීලා තියෙන්නේ. දැන් ඒකෙදි තව ටිකක් අර විපරිණාම ඒක එක පෙන්නලා ඒක පෙන්නලා පෙන්නනවා අර ශෝක පරිදේව ටිකක් පෙන්නනවනේ ඒක එක පෙන්නලා. දැන් අපි ගත්තොත් උපාදාන සහ අනුපාදාන කියන මේ නිර්වචනයක මේකනේ සැබෑම කරුණ. එතකොට කතා කරන්න තියෙන්නේ අපිට මොකද්ද? දැක්මක් එක්ක උපාදවය දකින්න එකනේ. දැන් සංකතයක් ගැන කතා කරද්දී ඔක්කොම කතා කරන්න ඕනේ නේ. තිරසංසත්තම් පඤ්ඤායති. ඒක සංකතයක් එක්කද කතා කරනවද නැත්නම් අපි බුදුරණවහන්සේ පුතඥයි කියලා හිතලා මේ අපි තව පැත්තකින් දාගෙන කතා කරන්න ඕනේද? එහෙම කතා කරන්න බෑනේ. දැන් අපිට හිතෙනවා අර අසුද පුතඥිය අල්ලගත්තාම මේ පසුතැවෙන්නේ කාරණාව මේ පුතඥියගේ එකක්. එහෙනම් බුදුරණවහන්සේ පුතඥයි. ඒ කියන්නේ මේ දකින්න විදිය පුතඥියගේ කියන්නේ දැන් පුතඥියේ දකින්න නැතුව දැන් ඉතින් එයි ඒකට උපාදාන පරිදර්ශනා කියන්නේ. දැන් උපාදාන කියන එකේ තේරුම අපි දැන් ඕක ඉස්සලා ඕක බලන්න නේ උපාදානිනේ පසුතැවෙන්නේ නේ. උපාදාන කියන එකේ තේරුම පරිග්‍රහ කියන එකද? නෑ. පරිග්‍රහ කියන එක නෙමෙයි. පරිග්‍රහ කියන්නේ නම් හරි දැඩිව අල්ලා ගැනීම. නැත්නම් අපි අල්ලා ගැනීම. පරිග්‍රහ. උපාදාන කියන එකේ තේරුම මොකක්ද? ප්‍රත්‍යක් හේතු කරගෙන තණ්හා ප්‍රත්‍යයෙන් උපාදාන. කියන්නේ උපාදානීය කියන කාරණාවට අපි හොයනකොට අපට හම්බෙන්න තියෙන්නේ මොකද්ද? උපාදානීය අපි හොයන්න ගියොත් අපට උපාදානීය හොයාගන්න වෙන්නේ තව එකක් ලං කරගෙන ඒක හොයනකොට සමුදය කියන කාරණාවක් හැරෙන්න වෙන මොකක් කතා කරන්න බැරි වෙනවා. වෙන පුළුවන් හොයන්න. කියන්නේ බුදුරණවහන්සේට යන්න නැතුව අපට ඕන විදිහට හොයන්න කියලා වැඩක් නැහැ නේ. බුදුරණවහන්සේට ගිහිල්ලා හොයනකොට අපට උපාදාන හොයන්න තියෙන ඒ ක්‍රමෙන් හැර වෙන ක්‍රමයක් තියෙනවද? නැහැ. අපි උපාදාන දන්නවනේ ඒකනේ වැඩේ තියෙන්නේ. දන්න නිසා අපි මේ උපාදාන ලේබල් කරා. අපි උපාදානයක් දන්නේ නැහැ. අපි අර පරිග්‍රහ කියන එක තමයි දන්නේ. ඒක දැනගෙන අපි මේකට උපාදාන කියලා ලේබල් කරගන්නවා. උපාදානීය ගැන හැවිල්ලයි පෙන්වන්නේ. එතකොට එහෙනම් ඒ දැක්ම ඒ පෙන්නපු විස්තරේ සංකත ස්වභාවයෙන්මයි වෙන කිසි දෙයක් නෙවෙයි. උපාදාන පරිසස්සනා සූත්‍රයේ පෙන්වන්නේ මොකද්ද? සම්පූර්ණයෙන් සංකතේ. සංකත ස්වභාවය පෙන්වනවා. සංකතයේ ස්වභාවය පෙන්නද්දී මේ යෙදුන යෙදිල්ලක් නේද පෙන්වන්නේ. දැන් අපි කරන්න යන්නේ යෙදුන යෙදිල්ලට යන්න යනවද? ඒ කරුණ හොයන්න යනවද? ආයි හොඳට හිතන්න. අපි කරන්න යන්නේ යෙදුන යෙදිල්ල බලන්න යනවද? ඒ කරුණ හොයන්න යනවද? හොයන්නනේ යන්නේ. හොයන්න යනකොට යෙදුන යෙදිල්ල හම්බෙන්න ඕනද? නැත්තම් හොයන්න හැවිල්ලදී මාර්ගය හම්බෙන්න ඕනද? අපට ඕන නැත්තේ හොයන්න හැවිල්ලදී යෙදෙන්න ඕන කියලානේ. නැද්ද? අපට ඕන හොයනකොට අර උපාදාන වෙලා අන්න අර පසුතැවි තැවි ඉන්න එක බලන්න ඕන.
දැන් ඒ පෙන්වුවේ යෙදෙන යෙදිල්ල නේද? ඒ යෙදුනේ දැන් සෝතාපන්න නැත්නම් සේකේකුගේ සංකත ලක්ෂණේ උපාදාවයි චිත්ත සංයතත් ඔය ටිකනේ. දැන් කොතනකවත් මාර්ගයේ පෙන්වද්දී බලන්න තියෙද කියලා මහණෙන් නුඹලා ඉති රූපං ඉති රූපස් සමුදය ඉති රූපස් අත්තංගම ඉති රූපස් චිත්ත සංයතම් පඤ්ඤායති. එහෙම කියනවද? දකින්න කියලා? නෑ. අර යෙදින යෙදිල්ල. අර හොයන හෙවිල්ලේදී ඉස්මතු වෙන්නේ මාර්ගයන්නේ. අපට හොයන හෙවිල්ලේදීත් යෙදෙන යෙදිල්ලම ඕනේ. අර විපරිණාමයේ ඒ වෙන හැටි අපට ඔක්කොම ටික ඒ කියන්නේ අපට ආයේ බුදුරණවහන්සේ පුතඥයි කියලා දාගන්නත් වෙනවා මේ ටික කිව්ව එකත් ඒක. දැන් අර පෙන්වන්නේ දැන් ඒක අපි කතා කරා මං හිතන්නේ අර සංයුත්ත නිකායේ 3 කතා කරද්දී විපරිණාමය ගැන කතා කරන්නේ. මේ ළඟදී ගිය සතියේ කලින් සතියේද කොහෙද සංයුත්ත නිකායේ 3 පළවෙනි මේ අර සූත්‍ර දෙක කතා කරද්දී ඒකෙදි කතා කරා විපරිණාම දුක් විපරිණාමය කියන කාරණාව අනිත්‍යයත් එක්ක අරගෙන තේරෙන්නේ නැහැ. දැන් මෙතනත් පෙන්වන්නේ උපාදාන පරිසස්සනාව මිසක් පරිසස්සනාවක් ගැන නෙවෙයිනේ. පරිසස්සනාවක් ගැනද පෙන්වන්නේ? නෑ උපාදාන පරිසස්සනාව. ඇයි අපි උපාදාන හොයන්නේ පරිසස්සනාවක් ගැන හොයන්නේ? අපි හොයවිය යුතු උපාදාන පරිසස්සනාවක් ගැන. එහෙනම් උපාදානය ගැන හෙවිය යුතුමයිනේ. එහෙම හොයනකොට ඒ හෙවිල්ලේ යෙදීම කතා කරන්න තියෙන්නේ. හොඳට හිතන්නේ. ඒ හෙවීමේ යෙදිල්ල කතා කරන්න තියෙන්නේ මාර්ග භාවිතයක්ද නැද්ද? ඉතින් ආයේ පරිදර්ශනාවක් ඇයි? යෙදෙන යෙදිල්ලේ කතා කරන්න තියෙන්නේ මාර්ග භාවිතයක් නෙවෙයිද? දැන් හොයන හෙවිල් දැන් ඒ උපාදානය හොයනවා කියන කාරණාව නිර්වචනය ඒකට දාන්න තියෙන අත්තං උප්පරික්කති කියන එක නෙමෙයිද? අත්තං උප්පරික්කති. පටිපුච්චා විනීතා නෙමෙයිද? පටිපුච්චා විනීතා. ප්‍රඥා භාවිතේ නෙමෙයිද? ප්‍රඥා භාවිතේ. ඉතින් මේක වෙනකොට ඉතිමස්මින් සති ඉදං හෝති හරි ඉති රූපං ඉති රූපස් සමනි ඉති රූපස් අත්තංගමෝ හරි මේ යෙදිල්ල යෙදෙනවා විනා ආයේ පරිසස්සනාවක් මොකටද? ආයේ කතා දැන් අපි බලන්න ඕනේ හැම වෙලෙම ප්‍රායෝගිකව. මං කීප එක තේරුණාද? ආයේ හොඳට හිතන්න. දැන් මෙතන බුදුරන් වහන්සේ උපාදාන පරිසස්සනා සූත්‍රයේ කියලා නැහැ පරිසස්සනාවක් ගැන. මොකක් ගැනද කියලා තියෙන්නේ? උපාදාන පරිසස්සනාවක් ගැන. එහෙනම් අපි හිවිය යුත්තේ පරිසස්සනාවක්ද උපාදානියක්ද? උපාදානය. උපාදානය හොයනෝනේ බුදුරන් වහන්සේ කීයේ ධර්මය අහලාද වෙන කාගේද ධර්මයක් අහලාද? බුදුරන් වහන්සේගේ ධර්මය අහනකොට උපාදානය ගැන හොයද්දී අත්ුප්පරීක්ෂණීය යෝනිසෝ මනසිකාරී පටිපුච්චා විනිතා ඕනද නැද්ද? ඒක යෙදෙනකොට යෙදෙන්නේ මාර්ග භාවිතයක්ද නැද්ද? මාර්ග භාවිතයේ සිද්ධවන්නේ පංචීපාස්කන්ධ උදේවයි දැකීම ඊතරීමක්ද නැද්ද? කවුද පසුතැවෙන්නේ? කවුද පසුතැවෙන්නේ? උපාදානයේ නොසෙවීමම නේද අපට නොසොයා පසුතැවීම නැත්තේ? නැද්ද? උපාදානයේ නොසයවීම නේද නොසොයාම පසුතැවීම නැත්තේ? ඉතින් අපි මේ කියන කියමන තුලම කියලා ඉවරනේ අපට උපාදානය හොයන්න ඕනේ නැහැ කියලා. ඇයි උපාදාන හෙවීමේ කෘත්‍යෙදි මොකද සිදුවෙන්නේ? මාර්ග භාවිතය. මාර්ග භාවිතයේ සිදුවන්නේ දර්ශන කෝණේ. දර්ශන කෝණයේදී කොහෙද පසුතැවීම? එයා ඊළඟට දකි සංකතේ ඊට සාධ නැත්තම් කියලා. හොයාගෙන ඉවරනට පස්සේ අපට මේක හොයාගන්න නැතුව අර කෝණේ. උපාදාන හොයාගන්න නැතුව පසුතැවීම ඕනේ. ඕනේ නැද්ද? ඕනේ. අන්න ප්‍රශ්නේ. දැන් එහෙනම් මේ පෙන්නලා තියෙන උපාදාන පරිසසනා සූත්‍රයේ සංකතේ ලක්ෂණනේ. හරි. සංකතේ ලක්ෂණය පෙන්නකොට උපාද වය කියන කාරණාව එක තමයි හොයන හැවිල්ල. දැන් අපි කරන්නේ හොයන හැවිල්ලක්ද දකින්න දැකිල්ලක්ද? හොයන හැවිල්ල. දකින්න දැකිල්ල සේකියෙක විනේ තියෙන්නේ. හොයන හැවිල්ලේදී හම්බෙන්නේ උපාදෝ පඤ්ඤායති වයෝ පඤ්ඤායති සංයතත්වම් කියලා පඤ්ඤායති කියලාද? නැත්නම් ඉති රූපං ඉති රූප සමුදය ඉති රූප සත්ංගමෝ කියලාද? ඉති රූපං ඉති රූප සමුදය ඉති රූප සත්ංගමෝ කියන එක නේද හොයන හැවිල්ලේදී හම්බෙන්නේ. ඉතින් අපි කරන වැඩේදී අපට හම්බෙන්නේ එච්චරයිනේ. ආයේ මොකටද අර කාරණාවක් ඕනෙත්තේ? සිත සංයතත්වම් කියන කාරණාවක් මොකටද ඕනෙත්තේ? ඒක සේකියේ දකින්න දැකිල්ල. ඒක සේකයේ දකින්න දැකින්න නේ අපට හොයන්න තියෙන්නේ අපි හොයන යෙදීමේදී එටිකනේ හම්බෙන්න ඕන මාර්ග භාවිතය කියන්නේ එච්චරයි. දැන් ඔය මාර්ග භාවිතයේදී එහෙනම් කිසි විග්‍රහයක් වෙන්න බෑනේ.
කිසි විග්‍රහයක් එන්න බෑ. කියපු කාරණාව හොයන්න තියෙනවා. දැන් ওই හෙවිල්ලට නිර්වචනය මොකක්ද එතකොට? ඔය හෙවිල්ලට අපි අත්තං උප්පරික්කති කියන නිර්වචනේ දාන්න තියෙන්නේ. ඔය හෙවිල්ලට දාන්න තියෙන්නේ අත්තං උප්පරික්කති. මොකේටද? හොයන හෙවිල්ලට. ඒ හොයන හෙවිල්ලේ අත්තං උප්පරික්කති කියන නිර්වචනයේ යෙදෙන තැන දැන් මම ඔන්න මේ සරල තැනින් පටන් ගත්තා. අර කරුණු අහලා කරන එකත් එක්ක. තාම මම උපාදාන පරිත්‍යාසන සූත්‍රයේ කරුණු නෙමෙයි කිව්වේ. ඒ කාරණාව අහලා කරන එක මම මේ කිව්වේ. අහලා දැන් අපට ඇහුණානේ උපාදානෙන් පසුතැවෙනවා කියලා. ඒ නිසා මේ පසුතැවීමට උපාදානීය කියන එක අරගෙන මේ මෙතන මේ කියන්න ගත්තේ. එතකොට දැන් මේ හෙවෙන හෙවිල්ලේදී දැන් මෙතන නිවිලාද? නෑ. හරියට මේ හෙවෙන හෙවිල්ල මාර්ගයක් වෙන්න ඕනද නැද්ද? මාර්ගයක් වෙන්න ඕන. මාර්ග භාවිතය කියන්නේ ප්‍රඥාවද නැද්ද? ප්‍රඥාව. ප්‍රඥාව මොකද්ද කරන්නේ? ඉති රූපං ඉති රූප සමුදිති රූප. ඔක නෙමෙයි ප්‍රඥාව කරන්නේ. සමුදය ධම්මානුපස්සීව වය ධම්මානුපස්සීව. ඔක නෙමෙයි ප්‍රඥාව කරන්නේ. ප්‍රඥාව කරන්නේ ඔක. එතකොට සමුදය ධම්මානුපස්සීව වය ධම්මානුපස්සීව මොනවා හරි මේ ගස් කොළන්ගෙනද? නෑ නෑ. ඒ මොනවද? අර පටිච්චසමුප්පාදය අන්න පටිච්චසමුප්පාදය දකිනවා සමුදය ධම්මානුපස්සීව. වය දකිනවා පටිච්චසමුපාද නැත්නම් මේ නිරෝධය අවිජ්ජාත්‍ය වශයෙන් නිරෝධ අන්න නිරෝධය දකින්න. ඊළඟට ඉති රූපං ඉති මේ දැන් මේකද මේ දැක්ම කියන කාරණාව කියන අපට හම්බෙලාද? ඉතින් අපට හම්බෙලා නම් අපි ඉන්නවනේ. අපට හම්බෙලා නම් සක්කායද නැද්ද? මේ උපපරීක්ෂණය කියන නිර්වචනයේ අර්ථය. මොකද්ද මේ? උපපරීක්ෂණය කියන නිර්වචනයේ අර්ථය. මාර්ග භාවිතය කියන නිර්වචනයේ අර්ථය මොකද්ද? අවිජ්ජා පත්‍ය සංකාර සංකාර පත්‍ය විඥාන විඥාන පත්‍ය නාම රූප නාම රූප පත්‍ය සලආයතන අවිජ්ජායත්‍ය වශයෙන් විදාන නෝද සංකාර නෝද සංකාර ඔන්න උපපරීක්ෂණය කියන නිර්වචනයේ අර්ථය. දැන් මේ මොකද්ද අපි හොයන්න ගත්තේ? උපාදානයි. ඒ උපපරීක්ෂණයේ නිර්වචනය වෙන්නේ ඔන්න ඔය අර්ථය. නැත්නම් ආයෙ කතා කරන්න පුළුවන්. ඉති රූපං ඉති රූප සමුදිති රූප සත්ංගම ඉති වේදන. දැන් එයා මොකක්වත් ගත්තද? නෑ නෑ. ඒ ප්‍රඥාවනේ ඒක කරන්නේ. දැන් ප්‍රඥාව නිර්වචනය යෝග නේද? සම්මා දිට්ඨි නිර්වචනය ප්‍රඥා නිර්වචනය යෝග නෙමේද? ඉතින් දැන් උපපරීක්ෂණය කියන කාරණා යෙදෙන ප්‍රඥා නිර්වචනය නේද? ඉතින් ප්‍රඥා නිර්වචනය යෙදුණා. අපට ඔය ඔක්කොම ටික මට ඕනේ. ඔය සේරම ටික මට ඕනේ. ඒ කියන්නේ අපට සක්කාය තහවුරු කරගන්න ඕනේ. මේ සක්කාය නිරෝධයක් දුන්න දැන් ඒක මාර්ගයක් නෙමෙයි පෙන්නපු ටික ඔක්කොම. මාර්ගය යන්නේ. මාර්ගය කියන්නේ මොකද්ද? මේ උපපරීක්ෂණයත් එක්ක යන්නේ ඒකනේ. වෙන එකක්ද මාර්ගය කියන්නේ ඒකට. ඉතින් ඕක යෙදීම කියන කරුණ තමයි උපාදාන පරිදර්ශන අනුපාදා පරිදර්ශන. නැද්ද? ඒ යෙදීම කියන කරුණ. අන්නේ දකින කෝණය. ඒ දකින දැක්ම. ඒ දකින සිද්ධිය. අපි යකේ අර පරිදර්ශනා කියන වචන දෙකම අතහරිමුකෝ දැක්මක් නිසා. මිච්ඡාපටිපatti සම්මාපටිපatti. ඒ මිච්ඡාපටිපatti කියන්නේ? දැන් නිවිලා නැහනේ. නිවිලා නැහැ. මිච්ඡාපටිපatti උනේ මොකක් එක්කද? මිච්ඡාපටිපatti උනේ සම්මාපටිපatti එක්ක නේද? අපට හිතෙනවානේ මිච්ඡාපටිපatti කියනකොට මේ සම්මාපටිපත්තියක් නැතුව කතා කරන්න කියලා. මිච්ඡාපටිපත්තිය කතා කරන්න පුළුවන් මොකක් එක්කද මිච්ඡා වෙන්නේ? දැන් මිච්ඡා වෙන්නේ මොකක් එක්කද? සම්මා එකක් එක්කනේ නේ. සම්මා එක මොකද්ද? අවිජ්ජායත්තේ වාසේත විරාග නිරෝධා සංඛාර නිරෝධ විඥාන නිරෝධ විඥාන නිරෝධ නාම. ඔක නේද සම්මාපටිපත්ති. මිච්ඡාපටිපත්ති අවිජ්ජාපච්චය සංඛාර සංඛාරපච්චය විඥාන විඥානපච්චය නාම රූප. හැබැයි මේ දැක්ම සම්මාදිට්ඨිය. නිවිලා නෑනේ. එතකොට මෙන්න මේ කෝණය නේද ඒ ටික. දැන් ඔය එකක්වත් දැන් කාටවත් ලැබිලාද? ඔය එකක්වත් ලැබිලා නැහැ. ඒ කරුණ ඉතින් බලන්නකෝ හරි පුදුමයි කියන්නේ මේ කෙනෙකුට නොලැබෙන කාරණාවක් සක්කාය නිරෝධයේදී පෙන්වන කාරණාවක් මේ අපට තේරෙන අපේ වචන වලින් දුන්නනේ. තේරෙන වචන කියන්නේ ලෝකයේ වචන වලින් දුන්නනේ. දැන් අවිජ්ජා සංකාර විඥාන නාම රූප සලආයතන ප්‍රත්‍ය ස්වභාවයේ පංචේපාස්කන්ධ මෙව්වා අපේ ලෝකයේ ගෝචර වෙච්ච කරුණු එක නිමේද යන්න තියෙන්නේ. දැන් ඔය කියන කාරණා විස්තරය ගන්නකොට ගෝචරත්වයක් එක කතා කරන්නේ නෑ. ගෝචරයත් එක්ක කතා නොකරන දෙයක් ගෝචරත්වයත් එක්ක දෙනවා කියන එක. ඒක අසාමාන්‍යකම නෙමෙයිද? දැන් මේ කියන්න බැරි එකක් කියනවනේ. දැන් හරියට අර ඔය හරි කන්දක එහා පැත්තේ තියෙන එක
මම දැකලත් නැහැ, කවුරුත් දැකලත් නැහැ. ඒ කියන්නේ කියන්න බැරි එක කියනවා. ඒ කියන්නේ එහෙම එකක් කියන්න බෑ නේද? කියන්න බැරි එකක් කිව්වනේ. බුද්ධ නැද්ද? කියන්න බැරි එකක් කිව්වනේ. කිසිසේත් කියන්න බෑ. කිසිම ආකාරයකට කියන්න බැරි කාරණාවක් කිව්වා. එතකොට දැන් මෙන්න මේ උපපරීක්ෂණය කියන නිර්වචනය, මාර්ග භාවිතය කියන නිර්වචනය අහපු කාරණාව වෙන්න පුළුවන් උපාදාන පරිදර්ශනා, ධාතු විභංග සූත්‍රය, තව මොකක් හරි එකක්, තව අලහායතන එකක්, තව පටිච්චසමුප්පාද කියලා කාරණා මොකක් හරි අහපු දෙයක් අපි දැන් විමසන්නනේ ගන්නේ. විමසීමේ කියන කාරණාවේ සම්මා දිට්ඨිය නෙවෙන්නේ. සම්මා දිට්ඨිය කියන කාරණාවත් එක්ක ධම්මානුධම් පටිපදාව නෙවෙන්නේ. ඒක සක්කාය නිරෝධයත් එක්කනේ. ඉතින් ඒක පටිච්චසමුප්පාදයේ නිරෝධය කියන කාරණාව එක්කනේ තියෙන්නේ. ඒක ඉති රූපං ඉති රූපත් සමුදය. ඒක අපටයි නේ. මගේ ලේබල් එකක් නෙමෙයි සක්කාය නිරෝධයනේ. ඕක කිව්වා. පුදුම නැද්ද? මේ කියන්නේ කියන්න බැරි එකක් නෙමෙයි කියලා තියෙන්නේ. දැන් අපට බුදුරන් වහන්සේ මේ ගුණයන්ගෙන් යුක්තයි කියලා කියන්න ඕනේද? නෑ. ඉතින් මේ ඉගෙන ගැනීම තුලම අසාමාන්‍ය බුද්ධ ගෞරවයක්, ඒ කියන්නේ මේ අසාමාන්‍ය කෙනෙක් කියන කාරණාව නෙමෙයි ප්‍රකට වෙන්නේ. ආය වචනයකින් කියන්න බැරි අසාමාන්‍ය බව. දැන් ඔන්න ඕක තමයි උපපරීක්ෂණය. උපපරීක්ෂණය කියන නිර්වචනය මොකක්ද එතකොට? සමුදය අෂ්ටාංගමය කියන මෙන්න මේ සංකත ස්වභාවයක මේ යෙදෙන යෙදීම දකින දැක්ම, ඒකට මොකද්ද කියන්නේ? උපපරීක්ෂණය. අපි සාමාන්‍ය අපේ භාෂාවෙන් උපපරීක්ෂණය සමානයි මොකක් එකද? අවිජ්ජා පත්‍ය සංකාර, සංකාර පත්‍ය විඥාන, අත අවිජ්ජා සංකාර නිරෝධෝ, ඊළඟට උපාදාන පරිදර්ශන, අනුපාදා පරිදර්ශන, ඉති රූපං ඉති රූපසම ඉති රූප සත්ංගම, ඊළඟට සමුදය මොකද සලආයතන ගණන් තියෙන්නේ. ඔන්න ඔය ටික හරි මේ උපපරීක්ෂණයේ නිර්වචනයේද. දැන් අපට උනත් ඒ ටික මට ගන්නනේ. අපට උන ඒ ටික මට ගන්න. නෑ මේකේ නිර්වචනය. මේ මාර්ගෙ නේද මේ කියන්නේ. ඒකේ නිර්වචනය. දැන් ඔන්න ඒකේ නිර්වචනය. හරිනේ. දැන් මෙහෙම වෙනකොට කියන්නේ මොකක් වෙනකොටද? උපපරීක්ෂණය. මේ මාර්ග භාවිත වෙනකොට. දැන් මොකද්ද වෙන්නේ? සක්කාය නිරෝධ ප්‍රතිපදාවක් නෙවෙන්නේ. මේ ප්‍රතිපදාව වෙනකොට දුස්සීලයිද? සිල්වත්ද? ඒකේ දෙන්නෙත් නෑ. ලෝකයට කතා කරන්න එනවනේ. ඔව් සීලවතෝ කියලා කාටද කතා කරන්නේ? ලෝකයටනේ. ඊළඟට සමාධිමත්ද? මේ නීවරණ එකද? නෑ. සමාධිමත් ඉන්නවා කියනවා ලෝකෙටනේ. නැත්නම් සමාධිමත් කියලා හොදන්න පුළුවන්ද? බෑ. ඊළඟට ඇසත් එක්ක ඉන්නවද? නෑනේ. කනත් එක්ක ඉන්නවද? නෑ. නාසය දිවකය මනසත් එක්ක ඉන්නවද? නෑ. ඒ මොකුත් ඒ කතාවක් නෑනේ. ධානය එක්ක ඉන්නවද? කතාවක් නෑනේ. දැන් කො කියන්නත් ඕනේද කාටවත්? ඉන්නේ කියලා කියන්න ඕනේද? ඕනේ නෑනේ. කියන්න ඕනෙත් නෑ ඉන්නේ කියලා. ඉතින් සක්කාය නිරෝධයන්නේ. ඇයි බුදුන් වහන්සේ කිව්වා? ඇයි කිව්වේ? තේරුම් ගන්න. කියන්නේ ඇයි? දැන් ඇස කන නාසය දිවකය මනස එක දැන් එහෙම එකක් කතාවක්ම නෑනේ. දැන් ඇස කන නාසය දිවකය පනවලා මෙව එක නෑ නේද කිව්වේ? දැන් ධානයේ ඉදිලාද? නෑ. හැබැයි ලෝකයට තියෙනවනේ. ධානයේ මේවට බැහැගෙන නෑ. දුන්නා බැහැගත්තේ නෑ. දැන් කාටද ඒ දුන්නේ? අපට. දැන් මොකද දෙන්න ඕනේ නෑ නේද? අත්උප්පරීක්ෂණිකෙම දෙන්න ඕනේ. ඒ සක්කාය නිරෝධයන්නේ දෙන්න ඕනේ. හැබැයි දුන්නා. අපට දුන්නා. මෙන්න පැනවල දුන්නා. මේ ධාන. හැබැයි මේව එක නෑ. මෙන්න මේ ආයතන ටික පැනෙව දුන්නා. හැබැයි මේව එක නෑ. ඊළඟට දැන් ওই දෙකත් පැනෙව්වා. මෙයා දැන් උපාදාන කරගෙන නෙමෙයි ඉන්නේ. මෙයා උපාදාන කරන්නේ නැහැ. මෙයා උපාදාන කරන දෙයක් ඉන්නේ. නෑ නෑ. එයා උපාදාන කරගෙනත් නැහැ. දුන්නානේ. එකත් පැනවල දුන්නා. දැන් එයා උපාදාන කරගෙන නැහැ කියලා කියන්න ඕනේද? නෑ. එයාට එහෙම නිර්වචනයක් තියෙනවද? නෑ. හැබැයි කිව්වා. එයා උපාදාන කරගෙනත් නැහැ. දැන් මොනවද කිව්වේ? ඔන්න අර්ථ පරීක්ෂණය කරද්දී කිව්වා. ඔන්න මෙයා මේ කෙනා මෙන්න මේ කෙනා ඔන්න එහෙම ඉන්න කෙනා ඔන්න මෙහෙම විසිරෙන්නේ නැහැ. ඒ කියන්නේ මෙහෙම ඔන්න ඇස කන්නාසි දිවකයි මනස එක නෑ ඕනේ. යන්නේ. ඒක කියන්න ඕනේ කන් නෙමෙයි. එයාට කියන්න ඕනේ නැහැ. අපට කියලා දුන්නා. ඔන්න මෙයා ධානයක ඇලිලා නැහැ. ඒකට බැහැගෙන නැහැ.
මෙයාට උපාදානිකුත් නැහැ උන් ඈ. ඔය ටික නේද ඔය කිය බුදුරන් වහන්සේ. බුදුරන් වහන්සේ පෙන්නවා. බහිද්දචත විඥානං අවිකිතං අවිසටං හෝති. කිව්වනේ. කියන්න ඕනේද ඒක? නෑ අත්උප්පදික්ෂිත කියන්න ඕනේ අපිට කිව්වා. පනවල කිව්වා බහිද්දචත විඥානං අවිකිතං අවිසටං. බහිද්දා විඥානය ඒ කියන්නේ බාහිර දැන ගැනීමකට එහෙම දෙන්නේ නෑ. බාහිරක් පැනෙව්වා කියන්න ඕනකමක් ආවා කිව්වා. දැන් එතකොට කියන්න ඕනකම ආවේ මේ උපපරීක්ෂණය කියන එකකට දෙයක් දාගත්තනේ. යෙදීම කියන කෘත්‍ය නැතුව යෙදෙන කෙනෙක් කතා කරන්නේ. ඒ කෙනාට බාහිර දාගත්ත ඔන්න කරන්නේ. හරි. මෙන්න මේ කෙනාට මේ ධ්‍යාන වලට බැහැ ගැනීමක් නැහැ. හැබැයි ධ්‍යාන නැහැ. ධ්‍යාන තියනවා කියලා ඔප්පු වෙලානේ නේ. බැහැ ගැනීමක් නැහැ. දැන් ධ්‍යාන පෙන්නුවනේ. නාජ්ජත්තං ආසන්තිතං. බැහැ ගැනීමක් නැහැ. මෙන්න මේක නා උපාදාන නැහැ. අනුපාදාය. අනුපාදා පරිතස්සන. කවුද මේ කෙනා? දැන් අතන පෙන්වන්නේ මොකද අනුපාදා කියලා? උපාදානුපාදා කියලා. අර උපපරීක්ෂණේ යෙදුන යෙදිල්ලටනේ මාර්ගයෙන්නේ පෙන්වන්නේ. අනුපාදා උපාදා අනුපාදා කියලා පෙන්වන්නේ මොකද්ද? යෙදුන යෙදිල්ලට. දැන් කච්චාන ස්වාමීන් වහන්සේ විස්තර කර යුතුයි මෙහෙම නේද? කොහොමද? අත්උපපරීක්ෂණය කරන්නේ කියනවා. කරන කරුණ කතා කරන්නේ නැහැ. ඒක නෑ කරන්නේ කියනවා. බුදුරණවහන්සේ පණ පැනෙවුවා මෙන්න මේ කරන කෙනාට බාහිර පණව ගත්තාට පස්සේ බාහිර පැනෙවුවා ඕන්න. මෙයාගේ බාහිර විසිරෙන්නේ නැහැ කිව්වා. දැන් බාහිර විසිරෙන්නේ නැහැ කියන්නේ මෙයාට බාහිර විසිරෙනවා කියලා දෙන්න එපා. කියලා දෙන්න ඕනේ නේද? දැන් බුදුරණවහන්සේ පැනෙවුවා අජ්ජත්තිය බැස ගන්න නැහැ කියලා. එහෙනම් අජ්ජත්තිය බැස ගන්නවා කියලා දෙන්න එපා. මෙන්න මෙයාට කියලා දුනා උපාදාන නැතිවීම උපාදාන නැහැ. දැන් උපාදාන තියනවද? නැහැ. උපාදාන නැති නිසා පසුතැවෙන්නේ නැහැ. එහෙනම් උපාදාන නැති නිසා පසුතැවීම කියලා දෙන්න එපා. එච්චරයි. දැන් උපපරීක්ෂණය කරන උපාදාන නැහැ නේද? ඉතින් උපාදාන නැතිව පසුතැවෙන්නේ දැන් පෙන්නුවේ කාටද පෙන්නුවේ? ලෝකයාට දුන්නා කියලා. ඉතින් ඒකෙදි කච්චාන ස්වාමීන් වහන්සේ පෙන්නුව ලස්සනට අන්න මේ බහිද්දා විසිරෙන්නේ. අජ්ජත්තේ බැස ගන්නවා. අනුපාදානින් පසුතැවෙන්නේ. එච්චරයි. හරිම සරලයි. මේකේ පරියාය බලන්න විතරයි තියෙන්නේ. පරියාය විස්තරය බලන්න විතරයි තියෙන්නේ. හරිම සරල කාරණාවක්. මේ කියන්නේ ලොකු ගැඹුරු කරුණක් නෙමෙයි මේ අනුපාදා පරිදර්ශනා කියන එක. හරිම මේ ලෝකේ පුංචි විග්‍රහය. ප්‍රශ්නේ තියෙන්නේ පරියාය ප්‍රශ්නේ තියෙන්නේ. පරියාය මෙතන ගානට මේ ටික දැනගත්තා නම් අර අනුපාදා පරිදර්ශනා කියන එක හරිම සරල. කියන්නේ ගැඹුරු අර්ථයක් නෙමෙයි ඒක. උපාදාන කරගෙන නැහනේ. ඉතින් පසුතැවීම සහ පසුනොතැවීම කතා කරා. දැන් හරි තව එකක් අහන්නම්කෝ. දැන් අත්උපපරීක්ෂණය කියන කාරණාවට උපාදා දාන්න පුළුවන්ද ලෝකේ? බෑනේ. ඉතින් උපාදා පරිදර්ශන කොහොමද දාන්නේ එතකොට? දැන් මේකනේ මේ පෙන්වෙන්නේ. ඉතින් මේක පෙන්වුවාට පස්සේ මෙයාට උපාදා වචනේ දාන්න පුළුවන්ද? බෑ. ඒ සාධාරණයෙන් පරිග්‍රහවත් මොකක් හරි දා ගන්නවා අපරිග්‍රහ කියලා එහෙම හරි ඒ කාරණාව හරි. මොකද මේක කෙනෙක්කට කතා නොකර එකනේ කන්නේ. ඉතින් මේකට දාන්න බෑ ඒක. දාන්න උපාදා කියන නිර්වචනය දාන්න බෑනේ මේකෙදි අනුපාදා කියන. දැන් අනුපාදා දැන් මේ අනුපාද සාක්ෂාත් වීම කියන එකද? නෑ. සාක්ෂාත් වීම කියන එක නෙමෙයි. උපාදා අනුපාදා කියන නිර්වචනයත් එක්ක. හැබැයි නිර්වචනය යෙදීම නෙමෙයි මේ දැන් මේ ලෝකේ ඉන්න කෙනාට. ඉන්නවා උපාදාන නැහැ. උපාදානය පසුතැ වෙන්නේ නැහැ. එච්චරයි. දැන් ඉතින් කච්චාන ස්වාමීන් වහන්සේ විස්තර කරන්න ගියා. ඔය එක විස්තර කරන්න ගියේ. කච්චාන ස්වාමීන් වහන්සේ අත්තංග උපපරීක්ෂිත විස්තර කරන්න ගියේ නෑ. මොකද ඒක දර්ශන කෝණේනේ. ඒක විග්‍රහ කරන්න ගියේ නෑ. දැන් අර පැනෙව ටික විස්තර කරන්න ගියා. බහිද්දා විසිරෙනවා අන්න විසිරෙන්නේ නැහැ කියලා පැනෙවුවා. විස්තර කරා විසිරෙනවා කියලා විස්තර කරා. අජ්ජත් බැහැ ගන්න නැහැ කිව්වා. අන්න බැහැ ගන්නවා කතා කරා. බැහැ ගන්න නැහැ කතා කරා. දැන් මේ ඒ වගේම පැනෙවුවනේ බුදුරණස් අනුපාදා අපරිදර්ශනා කියලා. ඉතින් අනුපාදා අන්න පරිදර්ශනාව කතා කරා. පරිදර්ශනා නැහැ කතා කරා. දැන් අපිට තියෙන අනුපාදා කියලා වචනය ඇහෙනකොට මේ අර මාර්ගයනේ. අපිට මතක් වෙන්නේ ඒක. දැන් මේ අර මේ චූල සියනාද සූත්‍රය තියෙනව නේද? උපාදාන ඉක්මවන ශ්‍රමණ බ්‍රාහ්මණවරු. දැන් අද උපාදාන ඉක්මවලාද නැද්ද යාලට? ඉක්මිලානේ. ඉතින් යාලට ඉක්මිලානේ. යාලා ඉන්නවා යාලා ඉක්මිලා කට්ටියන්ට. ඉතින් මෙතනත් එහෙමමයි. දැන් මේ ඒත් පැනවීමක් නෙමෙයිද යාලගේ? එයාලාට උපාදාන ඉක්මීම කියලා සක්කාය නිරෝධ මාර්ග භාවිතයක් දුනේ. උපාදාන නිරෝධ අනුපාදා කියන එක නැහැනේ. හැබැයි යාළුට උපාදාන නිරෝධයක් සාක්ෂාත් නැද්ද? සාක්ෂාත්. ඉතින් මෙතනත් එහෙමමයි.
මෙතනත් මොකද්ද? උපාදාන නිරෝධය. කාගේද? කෙනෙක්ගේ. අර බුදුරණවහන්සේ වෙනන පරිය නෑ නෑ ඒවා කෙනෙක්ගේ නෙමෙයි. ඒවා මාර්ගේ. කියලා දෙන්න ඕන නිසා කතා කරන්න වෙනවනේ. ඒ නිසා අන්න කතා කර අනුපාදා. හැබැයි අනුපාදා පරිදර්ශනා කියනකොට විග්‍රහයේදී බුදුරණවහන්සේගේ ශ්‍රාවකයෙක් හරි අනුපාදා පරිදර්ශනා කතා කරනකොට අනුපාදා පරිදර්ශනා කතා කරනකොට තවත් වූ මේ කෝණ තියෙනවද විග්‍රහ කරලා දෙන්න. ඒ කියන්නේ සංකත කෝණයේ හැර ඒක විස්තර කරලා දෙන්න තව පුතජන කෝණයක් තියෙනවද? නෑනේ. දැන් කරලා දෙන්න තියෙන විස්තරේ එකමයිනේ. ඉතින් අනුපාදා පරිදර්ශනා කියන එක කෙනා එක්කනේ කතා කරේ. ධර්මයේ කතා කරනකොට මොකද්ද කතා කරන්න තියෙන්නේ? අර උපාදා පරිදර්ශනා කියන විග්‍රහයම නේද? වෙනයක් කතා කරන්න පුළුවන්ද? වෙනයක් කතා කරන්න බෑ. දැන් අනුපාදා පරිදර්ශනා කියන විග්‍රහය මොකද තියෙන්නේ? අර උපාදා පරිදර්ශනා කියන විග්‍රහයම නේද? ඇයි වෙනම කෝණයක් නෑනේ අහන්නේ? තව කෝණ නෑ. මහා කච්චාන ස්වාමීන් තව කෝණ නෑ. මිත්‍යා දෘෂ්ටික කෝණ නෑ. ආයේ සංකත කෝණේ විතරම. ඉතින් ඒ කෝණෙමයි කතා කරන්න තියෙන්නේ. දැන් උපපරීක්ෂණයේදී සිද්ධ වුණේ සිදුවීම උපාදා පරිදර්ශන අනුපාදා අපරිදර්ශන දැක්මනේ සිදුවීම. දැන් ඒක ඇත්තනේ සිදුවීම. දැන් මේ පැනෙව්වනේ පැනවපු තැනදී සිදුවීම අනුපාදානේ. ආයෙ බලන්න පනවපු තැනදී සිදුවීම අනුපාදානේ. අනුපාදා සිදුවීමදී පසුතැවෙන්නේ නැහනේ. ඉතින් මේක නොවීම විග්‍රහ කරන්න පසුතැවීමක් කතා කරන්න වෙනවනේ. කතා කරන්න ඕනේ පැනවීමේ ගත්ත එක හැරෙන්න අලුතින් පැනවීමක් දාලාද? නෑ දාව පැනවීම එක්කනේ කතා කරන්න තියෙන්නේ. දාලා දුන්න පැනවීම එක්කයි කතා කරන්න තියෙන්නේ. හැබැයි මේක කතා කරනකොට අහපව තව අලුත් වූ මාර්ග තියෙනවද? නෑ. කතා කරන්න තියෙන්නේ එකමයි. ඒ තමයි ධර්මය කියනකොට. දැන් කතා කරන කාරණාවදී හම්බ වෙන්නේ ධර්මයක්ද නැද්ද? ධර්මයක්. පනෝප කාරණාවදී හම්බ වෙන්නේ මොකද්ද? උදාහරණයක්. මොකද්ද? උදාහරණයක්. ජීවිත සිද්ධියක් නේද? ජීවිතයේ සිද්ධියක්. අතන කතා කරන්නේ ධර්ම ස්වභාවයක්. මෙතන කතා කරනවා ජීවිතයේ සිද්ධියක්. මෙන්න මේක අපි මේ අන්න ඒකයි මේ ධර්මයේ මේ දිට්ඨියාසුප්පටි විද්‍යා කරගන්න යනවා කියන්නේ. දිට්ඨියාසුප්පටි විද්‍යා කියන්නේ ඔන්නද? දැන් ඔය දිට්ඨියාසුප්පටි විද්‍යා කරේ ප්‍රඥාවෙන් දැක්වීමක්ද? නෑ. අරකේ තියෙන පරියාය බැලුවා මොකද්ද මේ තියෙන්නේ කියලා. දැන් එහෙනම් බලන්නකො ඔය උපාදාන පරිදර්ශන සූත්‍රය නිකන් බැලුවට පරියාය පේනවද? නෑ. වචන ටික වලට පරියාය පේනවද? නෑ. මේකේ තියෙන මේ වචනෙට කොයි අර්ථයක්ද තියෙන්නේ? මේ අර්ථයට මොන වගේ දීමද තියෙන්නේ? දැන් අන්න අටුවා ගන්න හැටි. අටුවා ගන්නේ කොහෙන්ද? බුදු දේශනාවෙන්. අටුවා කියන අර්ථකථනනේ. බුදු දේශනාවෙන් අර්ථකථන ගන්නවා. ඒ කියන්නේ මේක තේරුම් ගන්න දැන් අර තියෙන්නේ ඔන්න අටුවාවක්නේ මහා මොකද්ද මේ මජ්ජේ සූත්‍රය. මොකද්ද යෝබන්තිය කියන ගාථාවට අටුවාවක් තමයි මජ්ජේ සූත්‍රය. නැද්ද? අටුවාව. ඊළඟට හාලිදිකාණි සූත්‍රය ඕකම්පාණිකේ සාරි කියන අටුවාවක් තමයි හාලිදිකාණි සූත්‍රය. ඊළඟට මහා මාළුන්ගේ පුත්ත භික්ෂුව අධික්‍ර දිට්ඨ මත්තන් කියන අටුවාවක් තමයි රූපන්දි සති මුට්ටා පීනිමිත්තන් මනසිකරවතු කියන අටුවාවක්. අන්න ඒ තමයි අර්ථකථනය. එතකොට දැන් උපපරීක්ෂණය කියන්නේ කියවන්නේ යෙදීම් බලලා කොහොමද කියලා බලලා අන්න අටුවාවක් ගන්නවා. අටුවාව ගන්නත් අපට ඕන විදියට නෙමෙයි. මේ යෙදුන විදිය එක ගිහිල්ලා බලන්න. අපට ඕන විදියට අටුවාවක් අරන් හරියන්නේ නැහැ. ඒ අටුවාව බලනකොටත් ඒ යෙදුන පරියාය, ඒ යෙදුන යෙදීම, ඒ යෙදුන නිදානේ, ඒ විදිහට යෙදුන යෙදීම් නිදාන තියෙන විදිය, ඒ අටුවාවේ අර්ථකථනයේ තියෙන විදිය, ඒ අර්ථකථනයේ නිර්වචනයේ වෙන විදිය මෙන්න මේ ඔක්කොම එක බලලා තමයි ඒකේ ලස්සනට දිට්ඨියාසුප්පටි විද්‍යාව වෙලා මේක ලියා ගන්න තියෙන්නේ. දැන් ගන්න ප්‍රශ්නේ තියෙනවා ඊළඟට හොයන්න ඉතින්. මේක ලස්සනට විග්‍රහ කරගත්තට පස්සේ අන්න ඊළඟට හොයන්න තියෙනවා. දැන් එතකොට සංකතේ දැන් මෙතන මේ කතා කරපු කාරණා ටිකේදී බුදුරණවහන්සේ පැහැදිලි කරා නේද මේ ලෝකේ මම කියන කාරණාව නොයදෙන රහතන් වහන්සේලා මම විවහාර කරන එක මහා ප්‍රඥාවක් කියලා.
දෙවි කෙනෙක් අහ ප්‍රශ්නයකට. දැන් ලෝකේ ඉන්නවනේ කෙනෙක්. දැන් බුදුරණවහන්සේ ඒකාන්ත ඉන්න කෙනෙක් එක්ක පැනෙවුවද උපපරීක්ෂණයේ සිද්ධියක් පැනෙවුවද? උපපරීක්ෂණයේ සිද්ධියක් පැනෙවුවනේ. ඒකනේ පැනෙවි. දැන් ඉතින් ඔක්කොම සංකතේනේ මේ කියලා තියෙන්නේ. නැද්ද? උපපරීක්ෂණයේ සිද්ධියක් කිව්වා. ඒක නේද කිව්වේ? උපපරීක්ෂණයේ සිද්ධිය යේ සිද්ධියේදී අඤ්ඤ සත්‍යය තියෙනවනේ. අන්න විපරිණාමයේ යේ සිද්ධියේදී මිසක් එහෙම නැතු එහෙම නෙමෙයි. අපිට ඒක නැතුවනේ අපි කතා කරන්නේ අඤ්ඤ සත්‍යය කියලා. නෑ. තිතස්ස කියන එකත් එක්ක තිතස්ස කියන එක යන්න ඕනේ අර උපාදවය කියන නිර්වචනයේ එක නැතුව එහෙම බෑ. එතකොට මේ දැක්ම මේ යෙදීමත් එක්ක කතා කරාම දැන් මේ කතා කරේ උපපරීක්ෂණය කරන්නාගේ නේ? කරන්නාගේ කතා කරනකොට කතා කරන්න වෙන්නේ මොකද්ද? අන්න සිද්ධිය කතා කරන්න වෙනවා මේ අලලා. ලෝකයේ අලලා කතා කරන්න තියෙන එකක්ද? නෑ තිතස්සඤ්ඤ තත්ත්වය. මොකද තිතස්සඤ්ඤ තත්ත්වය. තිතස්ස කියන ඒ නිර්වචනය හැරෙන්න ඒකාන්තයෙන් බහිද්ධාවක් නෑ. ඒකාන්තයෙන් අජ්ජත්තාවක් නෑ. ඒකාන්තයෙන් අනුපාදානියක් නෑ. එහෙම එකක් නෑ. දැන් අජ්ජත්තේ දැන් අපට ඕනේ ඒකාන්තයෙන් අජ්ජත්තේ ඒකාන්තයෙන් බහිද්ධාවනේ. ඒ කියන්නේ අපට අජ්ජත්ත බහිද්ධාවක් තියෙනවනේ. දැන් ඒ අජ්ජත්ත බහිද්ධාවක් තියෙන කාරණාව නෙවෙයි. දැන් ඒ ක්‍රමයේ ගත්තා නම් එහෙම අර බහිද්ධාජත විඥාන වික්කිතං කියන එක වන අජ්ජත්ත අසන්තිතං මේ සම්පිත කියන කාරණාව. දෙකම එකයිනේ. ඇයි? ධ්‍යාන පහසත් එක්කනේ යන්නේ. ඉතින් ඒකයි අර බහිද්ධා වික්කිත විඥාන විසට වික්කිතං කියන එක දෙකම එකයි. ඒ අර්ථයෙන් අපි ගන්න ගියා නම් ඒ අර්ථෙ නෙමෙයි. මොකක් එක්කද මේ? මේ පෙන්නුවේ පනෝවනේ වෙන්නේ නැති කියන්නේ පැනෙව්වා. බහිද්ධාවක් කියලා පැනෙව්වා, අජ්ජත්‍යයක් කියලා පැනෙව්වා. ඒ පනෝප කාරණාව එක පැනෙව්වානේ. පැනෙව්වේ තිතස්සයක් හම්බුණා. තිතස්සයක් හම්බ වෙච්ච කාරණාව එක්කන්න පැනවීමක් සිද්ධ වුණා. ඒ පැනවීමේදී මොකද්ද වෙන්නේ මේක කරගෙන යනකොට? අන්න පැනවීමේදී විසිරෙන්නේ නැහැ කියන එකයි. බැහැගන්නේ නැහැ කියන එකයි. බැඳින්නේ පසුතැවෙන්නේ නැහැ කියන එකයි. පැනවීමේදී. දැක්මේ කියන එක නෙමෙයි. එතකොට දැන් මේ පරියාය බුදුරණවහන්සේ පෙන්නම දහම් පරියාය සංකතයෙන් හැර විග්‍රහයක් තියෙනවද? නෑ. සංකතයෙන් හැර විග්‍රහයක් නෑ. බුදුරණවහන්සේ වදාරන කිසිම දහම් පරියායක බුදුරණවහන්සේගේ පැත්තත් එක්ක යනකොට වෙන අලුත් විග්‍රහ නෑ. කිසිම විග්‍රහයක් නෑ. සංකතයෙන් දැන් මේ විග්‍රහ කතා කරන්නේ ඒකත් එක්ක සංකතයේදී උපාදාන නිවර්ණය ඒක කියන්නේ අසංකතයේ කියන්නේ එහෙම අදාළ නැහැ උපාදාන නිවර්ණය එතකොට දැන් කොහොමද ආර්ථිකීය කවදාද දැනීමට කැමැත්ත තියෙන්නේ ඒකත් එක්ක නේද උනන්ස කියන වෙන්නේ සම්බන්ධ එතකොට දැන් අපි සරල උදාහරණයක් ගත්තොත් වාන්සෙම දුක ඉඳගෙන ඉදිමින් බණ කියනවා ඒ විශ්ව ක්‍රියාත්මක දැනෙන ඉදිමින් කියන එක ඒ සියදී ඉක්මවලදී අර කියන එකට මේ සාපේක්ෂව ප්‍රඥාව කියන කියනොත් සියදී ඉක්මනට ප්‍රඥාවෙන් සියදී ඉක්මනට තියෙනවානේ දැන් එතකොට ඒ කතා කරේ සංකාරයේ ආශ්‍රයෙන් කතා කරේ සරස්වි ආශ්‍රයෙන් කතා කරේ සරස්වි ආශ්‍රයෙන් කතා කරන තැන ප්‍රඥාව කතා කරන්න ඕනනේ හැබැයි සරස්වි ආශ්‍රයෙන් කියන ඒක ඒ දකින්න දැකීමකට ඒක නොපිහිටීමක් නම් තියෙන්නේ එතන කතා කරන්න ඕනේ සංකාරයේ ආශ්‍රයෙන් කතා කරාට එයාට ඊපස්සේ ඒ කරන ඒ රීමේදී ඉස්මතු වෙන සංකාරයේ සමතේ කියන පැත්තනේ තියෙන්නේ ඒ සංකාරයේ සමතේ කියන එකම නිවීමට කතා කරනවා නම් නිවන සංඥාවිත කතා කරනත් නම් ඒවන් සම්තන් ඒවන් පිළිබඳව සබ්බ සංකාර සමතෝ කියන එක ඒ පැත්තේ වෙන්නත් පුළුවන්. එතකොට සබ්බ සංකාර සමතෝ කියන එක මේ ශාන්ත දෙකෙන් ඉඳලාගෙන සංකාරයේ ආශ්‍රයෙන් නම් කතා කරන්න යනවා නම් ඒක සංකාරයේ දකින්න දෙකිල්ල කතා කරලා තියෙනවා. එහෙම නැතුව නැත්තම් අය අතර මුද්දේ ඉන්න පච්චවේක්ති නැත්තම් සාමිතිරික ඕල් පැත්තකින් අරගෙන උහන්සේ පුළුවන්ද ඒ විවේකයේ සුකල නිරෝධය සුකල අන්නේ පැත්ත ටිකක්
කතා කරන්නේ. ඒ කියන්නේ කතා කරන්න පුළුවන්. ඔය කියන්නේ මාර දැන් අර අර්ථ පරීක්ෂණය කියන කාරණාවක් කතා කරේ සංස්කාර සකස් වීමයි සකස් නොවීමයි කියන නිර්වචනය එක්කනේ. ඒ කියන්නේ උපාදේ සහ වය කියන කාරණාවක් කියන්නේ දැන් බණ්ඩාරයේවි සංකාර සමතය කියන්නේ. ඒ කියන්නේ සකස් වීමයි සකස් නොවීමයි කියන එක නැතුව සංස්කාර සමතය කියන දැන් නිරෝධ සංඥා විරාග සංඥා ওই කරුණු ටික තියෙන්නේ. අන්න සබ්බ සංකාර සමතෝ සබ්බූපදීපටි නිස්සග්ගෝ තණ්හක්ඛය විරාගෝ නිරෝධෝ නිබ්බාණං කියන මෙන්න මේ කාරණාව එක්ක. එතකොට දැන් ඒකට කොච්චර නුවණක් තියෙන්නට ඕනේද? දැන් සංස්කාර කියන කාරණාව සකස් වීම දැක්මම කියන තැනදී නිරෝධ දැක්ම තියෙනවද නැද්ද? දැක්මම එදිලා. දැන් මේ සංස්කාර සමතයක් නෙමෙයි කතා කරන්නේ. සංස්කාර සමතයක් කතා කරන තැනදී සංස්කාර කියන නිර්වචනයක් කියදිය හැකි වෙන්න බෑනේ. සංස්කාර සමතයක් නම් කොයි සංස්කාර නිර්වචනයක්? ඒ වචනින්ම කියවිල ඉවරනේ. සංස්කාර සමතයක් කියනකොට සංස්කාර නිර්වචනයක් කතා කරන්න බෑනේ. එතකොට දැන් ඒ කියපු කාරණා එක්කම බලනකොට සංස්කාර සමතය කියන නිර්වචනයේදී දැන් පඨවි කියන්නේ මොකද්ද? සංඛාර. ආපෝ සංඛාර. තේජෝ සංඛාර. වායෝ සංඛාර. ආකාශ විඤ්ඤාණ ආඛිඤ්ඤාණ සංඛාර. දිට්ඨ සුත මුත විඤ්ඤාත සංඛාර. රූප විඤ්ඤාණ සංඛාර විඤ්ඤාණ සංඛාර. ඔක්කොම සංඛාරනේ. දැන් ওই සංඛාරනේ සමතේ කතා කරද්දී න ඔක්කොම න පඨවි න ආපෝ න තේජෝ න වායෝ න දැන් එතකොට න පඨවි කියනකොට පඨවි නෑ කියලා හම්බෙන්න පුළුවන්ද? බෑ. න පඨවි කියන පඨවි නෑ කියලා හම්බෙන්න පුළුවන්ද? බෑ. ඒ කතා කරන්නේ මොකද්ද එතකොට? සකස් වීමයි සකස් නොවීමයි කියන එකනේ. දැන් අපිට න පඨවි කියන්නේ පඨවි නෑ කියලා හම්බෙන්නේ. එච්චරට අපි අර දැන් අර මම ඉස්සර කතා කරේ ප්‍රාණඝාතය නොකරනවා කියනකොට ප්‍රාණඝාතය ඉක්මුණා කියන අපිට මතක් වෙන්නේ මොකද්ද? ප්‍රාණඝාතය නොකරනවා කියන එක. අන්න ඒ වගේ අපිට න පඨවි කියන්නේ මතක් වෙන්නේ පඨවිය මතක් කියලා නේද න පඨවි මතක් වෙන්නේ. ඒ මතක් වීම තුලදීම අඩුම තරමින් මේ සම්දයස්තංග මේ නිර්වචනය නෙමෙයි සංකාර සකස් වීම සකස් නොවීම කියන නිර්වචනය නෙමෙයි සාස්ත්‍රුච්ඡේද පැත්තට යන්නේ ඊළඟට. දැන් ඒක නෑ කියලානේ. න පඨවි කියනකොට යන්නේම නෑ පඨවි නෑ. නේ මූලපරියාය සූත්‍රය ගත්තොත් න පඨවි න තේජෝ න වායෝ නෑනේ ඔක්කොම න කියනකොට පඨවි මතක් වෙන්න බෑ. මොකද පඨවි කියන්නේ සංඛාරය. සංඛාර පඨවි න කියනවා මිසක් අපිට හිතෙන්නේ පඨවිය කියනකොට වෙන මොකක්ද එකක් කියලානේ. පඨවි කියන්නේ වෙන මොකක්ද එකක් නෙවෙයි සංඛාරය. ඒතකොට න කියන්නේ න සංඛාර නෑ කිය. සංඛාර සමතය කියන එක. වායෝ න කියන්නේ ඒක සමතය කියන එක. සමතය කියනකොට ආයේ දැන් අපි අපේම වචන පටලැවිලි තමයි ගොඩාක් තියෙන්නේ. දැන් පඨවිය කියන්නේ සකස් වීම කියන එකටනේ. පඨවි සකස් වීමක්ද නැද්ද? අපිට සකස් වීම නැති පඨවියක් තියනවාද? අපේ තියෙනවා භාෂා විවහාරයත් එක්ක සකස් වීමක් නැතිව පඨවියකුත් නැද්ද? හොඳට හිතලා බලන්න. සකස් වීම නැතුව පඨවියක් නැද්ද කියලා තියෙනවා. ඉතින් ඒ නිසා අපිට මොකද වෙන්නේ? අපි ඊළඟට අර මේ දෙකක්නේ අපිට මේ සකස් වීමක් නැති පඨවියයි සකස් වීමක් වෙන පඨවියයි. පඨවි නැති කියන දෙකනේ. ඔව්. අන්නේ වගේ පඨවි නැති කියන තැනට යන්නේ. ඒ කියන්නේ අපට තියෙනවා අර මේ කියන්නේ පඨවිය තියෙන පඨවිය නැහැ කියන කාරණාවටයි. පඨවිය කියන්නේ සකස් වීමක් කියන කාරණාව. ඒතකොට න පඨවි කියන්නේ සකස් වීම නැහැ කියන එක. අපට මතක් වෙන්නේ සකස් වීමක් නැහැ කියන එකට එහා ගිහිල්ලා අපට මතක් වෙනවා පඨවියක් කියනකොටම සකස් වීම මොකද්ද ආහිතන්නේ පඨවියක් කියනකොට මොකද්ද සකස් වීම. අපට මතක් වෙනවා පඨවියක් නැහැ. ඉතින් අපට මතක් වෙන්නේ මොකද්ද? සකස් වීමකුත් තියෙනවා නැතිවීමකුත් තියෙනවා. අපි න පඨවි කියලා දාගන්න තැනම අපිට කියලා තියෙන්නේ සකස් ආයතරය සකස් වීමක් කියනකමයි. සකස් වීමක් සකස් නොවීමක් කියන එකමයි. හැබැයි ඉතින් ඒක හිතිල්ලක් විතරයි. මොකද ඒක හරිය දැක්කම සාධාරණයි. මොකද ඒක දැක්ක සාධාරණයිනේ. මොකද ඒක මාර්ගයක්නේ. නමුත් ඒක හිතිල්ලක් විතරයිනේ. මම ආයි කීපෙක හිතන්න පඨවි න කියනකොට අපිට මතක් වෙන්නේ නෑ කියන එකනේ. මොකද්ද නැත්තේ පඨවි. පඨවි කියන නිර්වචනය මොකද්ද? සකස් වීම නේද? න කියනකොට
සකස් නොවීම. දැන් මේ හම්බුනේ පටවි න කියන එකද? නෑ. මේ හම්බුනේ සකස් වීමයි සකස් වීම නැති වුණා කියන එකයි. පටවි න කියනට හම්බෙන්නේ සකස් වීමයි. ඒතර බලන්න නිරෝධ සංඥාවට යන්න කොහොම නෝනක් වෙනද කියලා. ඉතින් සෝතාපන්න කෙනෙක් ෂෝක්නේ යා නිවන් දකින්නවනේ. ආය දැන් අපි මේ දඟලන දැඟලිල්ලනේ. දැන් සෝතාපන්න කෙනෙකුට ওই නුනත් එක්ක සෝතාපන්න කෙනා ආය ආත්මතක් කියන්නේ කොහෙද? එයා නිවන් දකින්න නමුත් වෙන්නේ නැත්තේ ඇයි? එහෙම එකපාරට මේ ඒකට යොමු වෙන්න බෑ. කොහෙන් ගියත් අන්න ආයෙතර මේ නිරෝධ සංඥාවට නෙමෙයි යොමු වෙන්නේ මේ දර්ශනයකට. ආයෙත් දර්ශන ආයෙත් මාර්ගයේ දර්ශනයත් නිරෝධ සංඥාව එක නෙමෙයි. නිරෝධ සංඥා විරාග සංඥාවට යමුනා නම් අන්න පටවි කියනකොට සකස් වීමක් මතක් වෙන්න කියන්නේ මතක් වීමක් නෙමෙයි නුවණක් එන්න බෑ. පටවි කියන නුවණක් එන්න බෑ. පටවි කියන නුවණක් කියන්නේ සකස් වීමන්නේ. සකස් වීම කියන නුවණක් එන්න බෑ. මොකද ඒක සකස් වීමක නිර්වචනේ. එහෙම නුවණක් ආවනම් නුවණක් තමයි න කියන එකත් එක්ක නිරෝධ නුවණ. ඒ කියන්නේ ආයේ සමුදය අස්තංගමයි කියන එකමයි. ඒකට දාන්න වෙන්නේ න පටවි නෙමෙයි මා පටවි කියලා. නේ? ඒකට දාන්න වෙන්නේ මා පටවි කියලා. ඒතකොට න පටවි නෙමෙයි. ඒතකොට න පටවි කියන එකේ අර්ථය නෙමෙයි එන්නේ මා පටවි කියලා. හැබැයි ඉතින් දැන් ඊළඟට අපි දැන් ඔය න පටවින හොයන්න ගිහින් මා පටවි හොයන්න ගියොත් එහෙනම් අපිට මේ දෘෂ්ටි ජාලාවකටපත් වෙනවා. මා පටවි ඔන්න මම එකක් කියලා දෙන්නම්කෝ මා පට. ඒ පාණි ඒ කියන්නේ එක වෙලාවක තියෙනවා එක වෙලාවක නැහැ. එක වෙලාවක තියෙනවා එක වෙලාවක නැහැ. එක වෙලාවක සාසතයි එක වෙලාවක සංකතයි. එක වෙලාවක සාසතයි. එහෙමනේ. එතෙන් මා කියන්නේ න කියන එකත් නෙමෙයිනේ පටවි කියන්නේ සකස් වීමන්නේ. එක වෙලාවක සකස් වීම එක වෙලාවක සාසතයි. එක වෙලාවක දැන් එහෙමනේ දෙන්නේ. දැන් අපි බලන්න පටවි මා පට විස්තර කරන්න ගිහිල්ලා ඕක නේද දෙන්නේ? ඇයි ඒකේ දෙන්නේ? පටවි මඤ්ඤති ඒක නිසා නේද? මා මඤ්ඤති කියන එක අපි නිකන් අර මේ වචනෙට පොඩි අර්ථයක් දෙන්න යන ලෙස්සල යන්න. එච්චරයි. මා පටවි යාට හොයන්න දෙයක් නැහැ. න පටවි කියන එක හම්බ වෙනවා පටවි කියන එක හම්බෙද්දි යෙදීම මා පටවි. තේරෙනවද? පටවි කියන එක සෙවීමේදී න පටවි කියන එක නුවණ පටවිත් නුවණ න පටවිත් නුවණ යෙදීම මා පටවි. අපි මා පටවි හොයන්න යනවනේ. නැද්ද? මා පටවි හොයන්න යනවා. මා පටවි මා මඤ්ඤති. හොයන්න යනවා. බෑ අපි අපි කැමතිනේ අම්මෝ සක්කාය දිට්ඨිය දුරු කරලා ශෝකිකෙට ඉන්න. ඒ නිසා අපි බයන් පටවිය මා මඤ්ඤි කරන්න යනවා. බෑ කරන්නේ. තීරණය නෑ ඒ කියන්නේ අපිට එහෙම එකක් ඉදෙන්නේ. දැන් මේ යම් කරන්නේ කාලයක් එක්ක හටගෙන ඉන්නේ මේ වෙලාවට හටගෙන ඉන්න දැනියන්නේ අර්ථ ජනෝහෝයි හටගෙන සොක්කේ මේ වෙනසක් තියෙන්නේ නැත්නම් මේ වෙලාවේ ඉන්නකම් ඉවත් නෑ ඒකත් ආය හටගන්නේ අමුතු කරකට විකාරයකට එන්නේ ආය ජනෝහෝයි කියන එකත් එක්ක හිතුවොත් එයා නිරෝධය කියන්නේ එයාගේ අත්දැකීම ගැන අදාළයක් නෑ අද දෙපැත්ත මේකට නිරෝධය දැන් මොහොතක නිර්මාණය කියන එකට මැදට අදාළක් නැති ඒ ක්‍රමයට නේද එම කියන්නේ මොහොත ඇත්තටම ගොඩක් තියෙන කාලයයි මොහොතයි මේ ඔක්කොම තමයි. මේ ඔක්කොම එදෙනවා. තමා කාලය මොහොත දෙය. එතකොට මේ මම කාලයත් එක්ක මේ සේරම ටික එදිලා. ඉතින් මේකත් එක්ක තමයි අපිට මේ ඔක්කොම මේ පටලැවිල්ල මේ කරකැවිල්ල තියෙන්නේ. ඇයි අපිට හැම වෙලෙම මොන ක්‍රමයකට යන්න ගියත් අපි මොන විදියට හිතන්න ගියත් අපිට තියෙනවා අතීතයක් අනාගතයක් දැන්. අපි මේ දැන් නෙමෙයිද බලන්න යන්නේ. දැන් බලන්න යන්නේ දැන් මේ මොහොතේ අපේ සිදුවෙන සිද්ධ වෙද නැද්ද? ඉතින් දැන් මේ මොහොත කියන්නේ අතීතයක් එක්ක නෙවෙයිද? අනාගතයක් එක්ක නෙවෙයිද? කාලයක් එක්ක නෙවෙයිද? දැන් කියන්නේ තමා එක්ක නෙවෙයිද? මොන වචන මොන කරකැවිලි දාලා බැලුවත් කරකැවෙන්නේ බල්ලා කනුව වටේ සේමයි. නැද්ද? ඒකමයි කරකැවෙන්නේ. මේක පනින්න බෑ. මේක කඩා ගන්න බෑ. මේක මට කඩන්න බෑ. අන්න එකයි වැඩේ තියෙන්නේ. කඩන්නේ බුදුරන් වහන්සේගේ ධර්මයෙන්. නැත්තම් අපි දැන් මේ බලන්නකො ෂෝක් දැන් හොඳට හිතලා බලන්නකො. දැන් මෙතන ධම්මපාරමී ආරන්න තියෙනවා. අපට හරි පහසුයි. දැන් මේ කට්ටියටම ඇවිදලා ධර්ම සාකච්ඡා කරන්න පුළුවන්. දැන් ඔන්න මෙතන ඉන්නවා ડોක්ටර් විජේරත්න ලක්මාල් බණ්ඩාර මේ කට්ටියම ඉන්නවා. දැන් අපි වෙන්ගෙන් වශයෙන් නැද්ද? අපි කට්ටි ෂෝක් එන්නේ මෙහෙම නැද්ද අපි තේරම ඉන්නවනේ. එහෙම ධම්මපාරමී ආරන්නේකුත් නැද්ද? ඔක්කොම තියෙනවනේ.
දැන් මේ ඔක්කොම මේ සියල්ලක්ම අපට මේ යෙදිලා තියෙන්නේ. යෙදිලා තියෙද්දි නේද අපි මේ දැන් ඔන්න අපි හිතමු අන්න මෙතනින් අපි පැනලා යනවා. මේ මනුස්ස ජීවිතෙන් පැනලා යනවා. දැන් අපි මේ කට්ටිය උපකාර කරගන්නවා. දැන් අපි සේරම කට්ටිය උපකාර කරගෙන අපි දැන් මෙහෙන් පැනලා යනවා. නැද්ද? දැන් අපි මොකක්ද දැන් හොඳට හිතලා බලන්නකො අපි ඒකට නෙමෙයිද යන්නේ කියලා. දැන් අපිට මේ ගොඩාක් උපකාර කරගන්න කට්ටිය ඉන්නවා. දැන් ඒකට ධර්ම සාකච්ඡා කරමු මේවා කරමු. දැන් මොකද වෙන්නේ? අපි දැන් මෙතනින් පානිනවා. හොතපන්න වෙලා. ආයෙ දිගටම රැකවරණයක් ඇති වෙන්නේ. දැන් ඔන්න ඔය චින්තනයේ ඔය ඕක අපි හිතනවා නෙමෙයි. ඔය දෘෂ්ටිය නැද්ද? අපට අන්න සත්‍ය හිවීම කියන එකට එහා ගිහිල්ලා තියෙනවා මොකද්ද? කොහෙන් හරි තියෙනවා ආත්මීය හැඟීම. බුදුරන් වහන්සේගේ ධර්මයේ හරියට අහපු තැනදිම තියෙන්නේ සක්කාය නිරෝධයක් වෙන එකද නැද්ද? එහෙනම් ඒ ධර්මයේ ඇහෙන තැනදිම තිබිය යුත්තේ ඒ කාරණාවනේ. ඒ කියන්නේ ධර්මය අහනවා සත්‍ය හොයනවා කියන කාරණාව විශ්මතු වෙද්දිම එන්නේ මොකද්ද? අර මේ ඔක්කොම ටික ඉවරයි. සේරම ටික ඉවරයි. දැන් රෑන කෙටෝකලා ආරන්නේ මොකක් කියලාද දන්නේ? ඉතින් ආරන්නේ තියෙන්න ඕනේ නේ. එහි තියෙන්න ඕනේ, මෙහි ඉන්න ඕනේ. ඊළඟට කට්ටිය. එතකොට තමයි ප්‍රශ්නේ තියෙන්නේ. දැන් ඒකක්වත් ඉතින් නැති වුණා. ඒ කියන්නේ ඒ කරුණු අපි ආවර්ජනය කළා හිතීමයි බැසගෙන හිතීමයි කියන එක දෙකක්. අපට තියෙන්නේ ආවර්ජනය කළා හිතීමක්ද බැසගෙන හිතීමක්ද? අන්න ඔක බලන්න ඕනේ බැසගෙන හිතීම. ආවර්ජනය කරගෙන හිතීමේදී වෙන්න ඕන දේ වෙනවා. බැසගෙන හිතීමේදී ඕන නැති දේ කරනවා. ඒක නෙවෙන්නේ. සිද්ධි දෙක. කලින් අතන මා පටල කියන එකයි නැත්නම් පටලදී පටික මාවයි කියන දේ. මේ දෙක අතර ගත්තොත් මා පටල කියලා හිතන්න බෑ. ඒ පැත්තෙන් උත්තරත් එහෙම නැත්නම් ආයිත් අපි දැන් මම කියන්නේ එහෙම කතා කරලා දුක්ඛ සාහස මේ එහෙම කතා කරන බැරි නිසා මේ පැත්තේ කොහෙත් කතා කරන්නේ නැහැ. මොයි පරිදි සූත්‍රේ කතා කරනකොට මේ ඒ කියන්නේ දැන් බුදුනාසේ මේ විස්තර දෙකට කතා කරනකොට මා පටල මා මජ්ජති පටලියම් මා මජ්ජති පටලියම් කියන කතා කරන්නේ. ඔය දැන් අතන අනික් එක කතාන අන්න භූතෝ කියලානේ. පටවෙන් අන්න භූතෝ. තේජෝ වායෝ අනන භූතෝ. එතකොට අනන භූතෝ කියන ඒ නිර්වචනය තුළදීම අර ඒ කියන කාරණාව එක්ක නිර්වචනය ඉදලා තියෙනවා මේ සංඛාර බව. දැන් පඨවි මාමඤ්ඤී පඨවි මඤ්ඤී පඨවි නමඤ්ඤී කියන මෙන්න මේ නිර්වචනය එකයි පඨවි අනන භූතෝ පඨවි අනුභූතෝ කියන කාරණාවයි මෙන්න මේ නිර්වචනයේ ඔක්කොම දැන් නිවීම ගැන කතා කරද්දී නම් කෙලින්ම අරහත්ව කතා කරද්දී න පඨවි න ආපෝ න තේජෝ න වායෝ න ආකාසානං ච න විඥානං චායතනං ඒ සංඥාත් එක්ක කතා කරනවා. ඒක සම්පූර්ණ නිවීමත් එක්ක. දැන් මෙතන මේ කාරණාවේදී දැන් හංගිනවා කියන නිර්වචනයේදීමනේ මේ කතා කරේ. එතන දැන් අර පානග්‍රාහයෙන් වෙන් වෙනවා කියන කතාව පැහැදිලි කරේ. අන්න ඒ වගේ මෙන්න මේ හැඟීමක් නැහැ. මේ හැඟීම මේ හැඟීම තියෙනවා. මේ හැඟීම නැහැ. එතකොට දැන් මේ හැඟීම කියන්නේ පඨවි කියන කාරණාව එක්කනේ. පඨවි මාමඤ්ඤි. පඨවි කියලා මඤ්ඤි. පඨවි කියන හැඟීම. ඒතර පඨවි කියන හැඟීම කියන නිර්වචනය යෙදීමයි එතන ඉඳලා පඨවි නමඤ්ඤී මාමඤ්ඤී බලන්දීදීමයි සම්පූර්ණයෙන් පරස්පරයි. ඇයි පඨවි මඤ්ඤී කියන කාරණාව දැන් හරියට මට ලැබිච්ච පඨවියනේ මම මේක අල්ලන් ඉන්නවා. දැන් මට මේ තද කියලා අල්ලන් ඉදීම ඒ කියන්නේ දැන් මට දැන් මම ඔන්න සදයි නෑ එහෙම නෑ. තද බව ලැබිලා පඨවි මඤ්ඤී එච්චරයි. තද බවේ ඉන්නවනේ. තද බව ලැබුණ බව ලැබිලා නෙමෙයි. තේරුණාද? තද බව ලැබුණ බව ලැබිලා නෙමෙයි මේ කියන්නේ. තද බව ලැබීමේ ඉන්නවා එච්චරයි. දැන් අපි හිතන් තද බව ලැබුණ බව ලැබෙන්න ඕනේ අපට. පඨවි කියලා ඔන්න හම්බුණා. නෑ. ඒක අපි වෙනම තව මේ ප්‍රපංච සංඥා සංකායක අපි මේ කරන වෙන කියන්නේ අපි වෙන විතරක මනෝ සංකල්පයක්. මේ පඨවි ලැබීම එච්චරයි. ලැබීමේදී ලැබීමක් නෑ හැබැයි. ලැබීමේදී පඨවි ලැබීම නිර්වචනය නෙමෙයි තියෙන්නේ. එතන තියෙන්නේ පඨවි ලැබීම නිර්වචනය. එතකොට දැන් පඨවි මඤ්ඤී කියන්නේ මොකද්ද? පඨවි ලැබීම නිර්වචනයට නෙමෙයි පඨවි ලැබීම නිර්වචනයට. අන්න රිංගගෙන ඉන්න එකට. රිංගගෙන ඉන්නවා මිස පැත්තක ඉඳලා නිරීක්ෂණය කරන එකට නෙමෙයි.
දැන් අපට පට මේක නිරීක්ෂණය කරන්න ගන්නේ මට හම්බුණා කියන එක. නිරීක්ෂණය කරන එක නෙමෙයි මේ කියන්නේ රිංග ගැනීමට. මඤ්ඤී කියන්නේ. මාමඤ්ඤී කියන්නේ රිංග ගැනීමේ යෙදෙන අවස්ථාව. රිංග ගැනීමේ මොකද්ද රිංග ගැනීමේ තියෙන්නේ? අන්න සංකත කෝණය ඉතරයි. නමඤ්ඤී කියන්නේ රිංග ගැනීම කියන එකට එදිලා නැහැ. එච්චරයි. ආය අර අපි නිරීක්ෂණ කතන්දරයක් නැහැ. මම අර උදේ කිව්වේ අපට සක්කායකුත් තියෙනවා පංචපාස්කන්ධයකුත් තියෙනවා. අපට මඤ්ඤණාවකුත් තියෙනවා පාඨවියකුත් තියෙනවා. මේවා අපට වෙන් වෙලා. ඒක ඇර හරිම සරල බුදුරණවහන්සේ පාසී බාරද්දර කියන මම කුඹුරු හානවා. මමත් හානවා කුඹුරු. හරිම සරලයිනේ. දැන් එයාට තියෙනවද මේ වෙනම කෝණයක්? එයා කුඹුරු හාන එකයි බුදුරණවහන්සේ කුඹුරු හාන එකයි අමතර නෑ නෑ. එහෙම එකක් තියෙනවද එයාට? එයාට වෙනම කෝණයක් නෑ. එයා කුඹුරු හාන්නේ යම්සේ බුදුරණවහන්සේ කුඹුරු හාන්නේ එසේමයි. මහා යඤ්ඤට යඤ්ඤ සූත්‍රේ බ්‍රාහ්මණියා යාග කරන්නේ යම්සේද බුදුරණවහන්සේ යාග කරන්නේ එසේමයි. අලුත් දෙයක් නෑ. අලුත් දෙයක් නැති නිසාමයි විචක්ෂණශීලී බව වෙන්නේ. අපට පංචපාස්කන්ධ වෙන එක මම සකියත් වෙන එක. ඉතින් කොහේනම් ආධ්‍යාත්මික තාත්වික විචක්ෂණයක් එන්නද? එන්න විදියක් නැහැ නේද? මම ඒක අර උපමාවෙම කිව්වේ. කනවා හිතන්න. කනවා කියන එක හිතන්න. දැන් එතන නැද්ද අපිට හිතන්න එක? තියෙනවා. අහනවා හිතන්න. දැන් එතන අපිට නැද්ද හිතන්න එක? තියෙනවා. අන්න එතකොට අපිට අර තාත්විකුම් අපේ යෙදීමත් එක්ක. අරව අපිට තියෙන්නේ දැන් අපිට යෙදුනා නම් හරි තාත්විකව මේ පංචපාස්කන්ධයේ මයි සොකියත්තේ කියලා. යෙදුනා නම් හිතුණා නම් නෙමෙයි. යෙදුනා නම් හරි එතකොට නම් අන්න පංචපාස්කන්ධ ගැන කතා කරන්න පුළුවන්. එතකොට ඒකත් එක්ක අන්න ඒ පෙන්වන කාරණාව බුදුරණවහන්සේ වෙනස් විග්‍රහය පෙන්වන්න පුළුවන්. ඒකයි සොකිය නිරුත්තියෙන් කතා කරනකොට එයාට යන්නේ. දැන් බුදුරණවහන්සේ අරණිබංග සූත්‍රය පැහැදිලි කරනවා පාත්‍රය කියන එකට එක සමාජයක පත්ත කියනවා. අනිකේ පාත්‍ර කියනවා. තව ওই සමාජයේ කියන්නේ මොන සමාජයේද? ඉන්දියාවේ. මෙහි නෙමෙයි. ඉන්දියාවේ පාත්‍රයට නම් 5ක් ගැන කියනවා. නම් 5ක්. දැන් අපි තුන් පාත්‍රයට නිගණ්ඩ කියලා විග්‍රහ කරනවා. මොකක් හරි එක නිගණ්ඩ කියලා හරි පාත්‍රයට කියනවා. නිගණ්ඩ කියලා විවහාර කරනවා නම් පාත්‍රය ගැන කියලා දෙනවා. පාත්‍රය මෙහිමයි. පාත්‍රය මෙහිමයි. දැන් එයාට යනවද? නෑ. අපි නිගණ්ඩ ගැන කියලා දෙන්න ඕනේ යාට. පාත්‍ර ගැන කියලා දෙන්න හරියන්නේ නැහැ. පාත්‍ර ගැන කියලා දෙන්න ඕනේ. එයාට පාත්‍රය යන්නේ නැහැ. බුදුරණ හදාරනවා එයා ඒ භාෂාවෙන් විවහාර කරනවා රිංග ගන්නෙ නැහැ. මොකකටවත් රිංග ගන්න නැත්නම් ඉතින් විවහාර කිරීමක් හිතනනේ. නිගණ්ඩ විවහාර කරන කෙනා නිගණ්ඩ වලින් කතා කරනවා. පත්ත විවහාර කරන කෙනා පත්ත වලින් කතා කරනවා. පාත්‍ර විවහාර කරන කෙනා පාත්‍ර වලින් කතා කරනවා. තව එකක් විග්‍රහ කරන කෙනා ඒකකින් කතා කරනවා. ඒ නිසා මම අර නිතරම කියන්නේ අපට මේ භාෂාව තාත්වික වෙන්න ඕන කියලා. නැත්තම් අපි අපේ භාෂාවෙන් කතා කරන්නේ. අපේ භාෂාව ඉතින් අමාරුයි ටිකක් කතා කරන්න. මොකද කතා කරන අමාරු කියන්නේ තව විදියකින් මේ තව ඇඟිලි දික් වෙනවනේ. නේ? අන්න ඒකට ප්‍රශ්න ගොඩක් තියෙනවා. දැන් හඳුනා ගන්නවා, විඳිනවා, දැන ගන්නවා කියන මේ වචන ටිකත් එක්ක කතා කරගෙන යනකොට එතකොට ටිකක් අපිට දැනෙන්නේ නැද්ද මේ පංච උපාසකන්ද කියනට වඩා? දැනෙනව නේද? අන්න ඒක තමයි අපේ භාෂාවෙන් අපි කතා කරන්නේ. හැබැයි ඉතින් අපේ භාෂාවෙන් අපිට කතා කරන්න හැකියාවක් තියෙන්න ඕනේ. නැත්නම් අපි දන්නේ නැහැ මේ කතා කරන්නේ මේ කියන්න යන කාරණාවෙන් මේක යනවද නැද්ද කියලා නේ. අන්න ඒකට තමයි අත්ත නිරුත්ති ධම්ම පටිභාන. ඔන්න ඔය කරුණු ටික ඉස්මතු වෙන්නට ඕන නැති අන්න ඒකත් එක්ක. ඉතින් ඒක නිසා ඇත්තටම මේ ඔය විදිහට බලන්න ඕනේ. දැන් මට හිතෙනවා වොන්ද තාතුට්ටක් නිතිමාමදී ලබන කියන එකට මේ කියපු උදාහරණයක් ටිකද කිව්වම දෙකල ඒක සම්පූර්ණ වගේ ආයතරේ කියනම හොඳයි වගේ මාන්නති දැන් මේ කලල කතා කරන්නේ මයිකි කල්ලා කතා කරපු එකත් එක්ක දැන් මම කොන්දරි දෙනවා ඕනේ ඔන්න ඉඳගෙන ඉන්නවා මට දැන් හරි වෙහෙසයි දැන් මට මේ මොකද දැනෙන්නේ තදයි කියලා මං හිතන්න ඕනේද? හිතන්න ඕනේ නැහැ. දැන් මට තද නැත්නම් අපි තුමු තේජෝ ගතිය මේ තේජෝ ගතිය කියන කාරණා මොකක් හරි දැනුණා. හිතන්න ඕනේ නැහැ. මට ඕන දැන් කොන්දරි දෙනවා දැන් මට තේජෝ ගතියක් හම්බුණා දැන් පස්සපැත්තට හත් වෙලා හිතන්න ඕනේ නැහැ. යෙදිලා. හිතනකොට ඒක වෙන වෙනන්නේ. එතකොට ඇත්තටම මට තේජෝ බවක් ලැබිලා. ලැබිච්ච බව ලැබිලා නෙමෙයි තේජෝ බවක් ලැබිලා.
දැන් අපි දෙමව්වරු නිතරම කියන්නේ දැන් ඔය සියලු දෙනාම මම දිහා බලන් ඉන්නවන්නේ. දැන් ඔයාලා කවුරුත් හිතනවාද මං අනුමුදස්සානස් දිහා බලන් ඉන්නවා. මං අනුමුදස්සානස් දිහා බලන් ඉන්නවා. මං අනුමුදස්සානස් කියන එක අහනවා. මං අනුමුදස්සානස් කියන එක අහනවා. හිතනවාද කවුරු? ඒතර මං දිහා නෙමෙයිද බලන් ඉන්නේ? මං දිහා නෙමෙයිද බලන් ඉන්නේ? මං දිහා බලන් ඉන්නේ. මං කියන එක නෙමෙයිද අහන්නේ? ඉතින් හිතන්නේ නැහැ නේ. හිතන්නේත් නැහැ බලන් ඉන්නව නේද? හිතන්නේත් නැහැ අහන් ඉන්නව නේද? ඒ වගේම තමයි අරකට. අපට ඕන ඒවා හිතලා තේරුම් ගන්න එකයි අපේ අර යෙදීමයි අතර ඔන්න පරස්පරයි. දැන් මෙතන හිතලා නැහැනේ. දැන් මම නතෝ වෙන කෙනෙක් දිහා බලන් ඉන්නේ නැහැනේ. මම දිහා බලන් ඉන්නේ. මගේ කටහනමයි අහන්නේ. ඒ හිතන්නේත් නැහැ. අපට අර මඤ්ඤණාව කියන මතක් වෙන්නේ මොකද්ද? අන්න අර හිතන එක. දැන් ඔන්න ඕක පිරිසිදු හොයන්න යන තැනදී මොකද්ද වෙන්නේ? දැන් හොයන්න තියෙන අර හිතපු පටවියක් ගැන නෙමෙයි. හම්බෙච්ච පටවිය මොකද්ද කියලා. මොකද්ද මේ උනේ? එච්චරයි. මේ උණුසුම මොකද්ද නෙමෙයි. මොකද්ද මේ උනේ? අපි හොයන්නේ මේ උණුසුම කියලා අල්ලගත් උණුසුමක් හොයන්නේ. උණුසුම කියන එක මොකද්ද? ඒක හොයන්න යනකොට තමයි යන්නේ අන්න උපාදින්න ස්වභාවය හම්බ වෙන්නේ. අපි අල්ලගත් උණුසුමක් කියලා හොයනකොට මොන උපාදින්නද? ඉතින් අල්ලගත් එකක් දාගෙන ඉවරයිනේ. මම පැත්තක ඉන්නවනේ දැන්. මම පැත්තක ඉන්නනේ අපි ඒක දාගන්නේ. දැන් මේ උණුසුමක් ආවනේ. මොකද්ද මේ? අන්න ඒක හොයන්න තියෙන්නේ. පිරිසිදුර හොයන්න තියෙන්නේ. අපි හොයන්නේ අන්න දැන් මට ආව තේජෝ ගතියක් වොන්න හරිය. දැන් ඒ තේජෝ කියන්නේ මොකද්ද? ඒ කියන්නේ මෙහෙම කියලා අපි දැන් මේ ලිස්ට් එකක් දාගෙන හිතනවා. මේ කියන උපාදින්න භාවය මේක එක්ක උපාදින්න භාවය යන්නේ නැහැ. ඉතින් උපාදින්න හොයන්න ඉතින් තව දේවල් හොයන්න වෙනවා. නමුත් දැන් මේක ප්‍රැක්ටිකල් එකත් එක්කනේ. අන්නේ හැවීමේදී දකින්න දැක්මවත් එක්ක මොකද්ද වෙන්නේ? ආයේ තියෙන පටවියක් නැති පටවියක් නෙමෙයි. අන්න මඤ්ඤී බව සහ නමඤ්ඤී බව කියන ඒ දෙකේම යෙදීමට තමයි මාමඤ්ඤී කියන්නේ. හැබැයි මඤ්ඤී බව නමඤ්ඤී බව කියලා කියන්නේ තියෙනවයි දේ නැහැ කියන එක නෙමෙයි. මඤ්ඤී කියන එකේ අර්ථය. දැන් බුදුරණවහන්සේ මූලපරියාය සූත්‍රයේ පෙන්වන්නේ පුතඥයෙක් ඒකාන්තයෙන් කියන ඌ මඤ්ඤී කියලා දකින්නව. නෑ මඤ්ඤී කියලා අර්ථයක් නේක නේ. මඤ්ඤී කියන්නේ තියෙන එකක්ද? නෑ. මඤ්ඤී කියන්නේ තියෙන එකක් නෙමෙයි. මඤ්ඤී කියලා කියන්නේ මොකද්ද? මඤ්ඤණාව කියන එක. මඤ්ඤණාව කියන්නේ සකස් වීමක් කියන එක. ඉතින් සකස් වීම කියන කාරණා දැක්කේ නෑ. නමුත් මඤ්ඤණාවක් නේ. යාගේ කියන්නේ මේ මඤ්ඤණාව කියන නිර්වචනය පෙන්වන්නේ. අපිට හිතන පුතඥයෙක් ඉඳලා උට පේන එකයි ඒ කිව්වේ කියලා. ඒ කියන්නේ එහෙම ඉන්නවා කියන කාරණාව එක්ක නෙමෙයි කතා කරන්නේ. ඒ සිද්ධියේදී යාගේ යෙදීම. මඤ්ඤණාව කියන කෘත්‍යයක් කියන්නේ පෙන්වීමේ ක්‍රියාවක් එක්ක. දැන් චතුරාර්ය සත්‍ය විග්‍රහ කරනකොට කොහේ හරි තියෙනවා බලන්න මහණෙනි මම නුඹලාට දුක් වේදනියන් ආර්ය සත්‍යං දේශනා කරනවා. මම නුඹලාට දුක් වේදනීය නිරෝධයන් ආර්ය සත්‍ය දේශනා කරනවා. මම නුඹලාට දුක් වේදනීය සමුදය ආර්ය සත්‍ය දේශනා කරනවා. මම නුඹලාට දුක් වේදනීය දුක් විදීම නම් වූ මාර්ග ආර්ය සත්‍ය දේශනා කරනවා. එහෙම කියලා තියෙනවද? නෑ. මොකද්ද කියන්නේ? මම නුඹලාට දුක්ඛං අරිය සත්‍යං. ඉදං දුක්ඛං අරිය සත්‍යං තිමේ. ඉදං දුක්ඛ සමුදයං අරිය සත්‍යං. අයං දුක්ඛ නිරෝධෝ. එහෙම නේද කියන්නේ? දුක් වේදනියන් කියනවාද? දැන් අපි දුක හොයාගෙන යනකොට ඉතින් පටන් ගන්නෙම දුක ගැන නම් වේදනාව ගැන නෙවෙයි නම් අපි ඇයි හද්දේනේ ජරාව කියද්දි ලෙඩවීම අපි මේ විදවන එකක් ගැන හොයන්නේ? දැන් ඒකක්ම කියලාත් නැහනේ. ඒකම කියලා ඇතුලේ කියලාත් නැහැ පිට කියලාත් නැහැ. පිටත් ලස්සනයි ඇතුළත් ලස්සනයි. අපි පිටත් විකෘති ඇතුළත් විකෘති. විදීමක් ගැන කියන්නේ නැහනේ. කිසිම විදිහකින් විදීමක් ගැන කියන්නේ නැහැ. ඉතින් ධම්මචක්ක සූත්‍රයෙන් කොණ්ඩඤ්ඤ තව සෝතාපන්නවා කියන අරුමයන් නෙමෙයි නේද? අරුමයන් නෙමෙයි. මොකද අපට ධම්මචක්කේ තේරුණා කියවට තේරිලා නැහනේ. ධම්මචක්කේ අරුමයක් නෙමෙයි කොණ්ඩඤ්ඤ තව සෝතාපන්නවා. කොණ්ඩඤ්ඤ තව නෙමෙයි පස්වග මහානම සෝතාපන්නවා කියන එක අරුමයන් නෙමෙයි. ඇයි ඉච්චර ගැඹුරු එකක් කියලා තියෙන්නේ? සත්‍යයන් අපිනාම සියලුගේ නිදහස් වුණානේ. ඒකට සියලුගේ නිදහස් වුණානේ දුකේ නිදහස් වුණානේ. ඒකට දැන් දුක් විඳීමක් සකස් කරනවා අපිට විඳීමක් යන ජීවත් වීමක් කියනවා නම් ඒකෙන් කකුණක් අඥානකම ඉස්මතුලා තියෙන්නේ. ඒක උදාගෙන එක කතාව දාලා අඥානකම ඉස්මතුලා තියෙනවා. දැන් අර බුදුහාමුදුරුවෝ කියන්නේ ඥානෙනේ. දුක්ඛේ ඥාන කියන අවිද්‍ය අසති බව කියන්නේ දැන්. ඒ අවිද්‍ය කියන්නේ විද්‍ය උපාදයේ විමුක්තිය නැත්තම් කතා කරන්න දැන්නේ. අවිද්‍යාව තමයි මුක්ති අඥාන සම්පූර්ණ ඥාන කියලා කතා කරන්නේ. දැන් දුක්ඛේ ඥානන් වලට දුන්න එක තමයි විදීමට දාන්න කියොත් එහෙම මනුෂ්‍යය අධ්‍යක්ීමට දාන්න කියොත් එහෙම
විද්‍යාවක් නෙමෙයි ඒක ඇත්ත. ඒ කියන්නේ ආර්ය සත්‍ය විග්‍රහ කරන්නේ අඥානකම වැරද්ද පෙන්වන්නනේ. ඉතින් අඥානකම වැරද්ද පෙන්වුවට පස්සේ අපේ අත්දැකීම ජීවිතේට දාගත්තට පස්සේ ඒ තරම් මෝඩකම නෙවෙයි. කියන්නේ දුක්ඛේ ඥානං දුක විග්‍රහ කරන ඥානයකට නෙමෙයිද? ඥානයකට. ඉතින් ඥානය කියන්නේ අඥානකම අනිත් පැත්ත පෙන්වන්නේනේ. ඉතින් අඥානකම අනිත් පැත්ත පෙන්වන්නේ විග්‍රහ කරව දහම්පරියායේදී අපි ඥානීය පෙන්වන කාරණාවේදී අපි අඥානකම දාගන්නවා. දැන් දුක් විඳිනවා කියන කාරණාව අපි අඥානකමනේ. ඉතින් බලන්නකෝ මේ බුදුරජාණන් ධර්ම විකෘති කිරීමක් නෙමෙයිද? ධර්ම විකෘති කිරීමක්නේ. ඉතින් ඒකට ඇත්තරම එහෙම ගත්තොත් ඉතින් අවබෝධ කරන්නේ නැහැ කියන එක අරුමයක් නෙමෙයිනේ. ඉතින් අවබෝධ කරන්නේ කොහේ? ධර්මය අවබෝධ කරන්නේ කොහේ? බුදුරජාණන් ධර්මය අහන්න නැතුව. අහන්නේ බුදුරජාණන් ධර්මය නෙමෙයි අපි විකෘත කරගන්න ධර්මය. ඔන්න ඕකට තමයි සද්ධාර්ම ප්‍රතිරූපක කියන්නේ. ඒ සද්ධාර්ම ප්‍රතිරූපක කියන්නේ සද්ධාර්මය වගේ. අපේ සද්ධාර්මයේ අධර්මය කියන්නේ ඒවට නෙමෙයි. අධර්ම කියන්නේ අධර්මයට. සද්ධාර්ම ප්‍රතිරූපක කියන්නේ අන්න ඒවට. ඔන්න ඔය වගේ ඉතින් හැම පැත්තම අපි හොයා බලන්න වෙනවා. ඒ කියන්නේ අපි යන්න බුදුරණවහන්සේගේ පැත්තට ගිහලා බලන්න එතකොට. බුදුරණවහන්සේගේ පැත්ත එක්කනේ බලන්නේ. අපේ පැත්ත එක්ක බලලා බුදුරණවහන්සේ පැත්තට ගිහලා බලනවා. ඇයි බුදුරණවහන්සේනේ කිව්වේ? ඇහුනේ අපේ පැත්තට. කිව්වේ බුදුරණවහන්සේගේ පැත්තේ. ඔන්න ඔය ටික බලා ගන්න ඕනේ. ඇහුනේ අපේ පැත්තෙන් වුණාට අපි ගත යුත්තේ අපේ පැත්තෙන් නෙමෙයිනේ. අපි ගත යුත්තේ බුදුරණවහන්සේගේ පැත්තේ. අපි බලන්නේ ඇහුනෙත් අපේ පැත්තෙන් ගන්නෙත් අපේ පැත්තේ. ඉතින් ආයි බුදුරණවහන්සේ මොකටද අපේ? ඇහුනෙත් අපේ පැත්තෙන් අපි ගන්නෙත් අපේ පැත්තෙන්. අපි ඇහුනේ අපේ පැත්තෙන් ඒක හරි. වෙන කායමත් ඇහෙන්නේ නැහැ. දැන් යන්න ඕනේ. කිව්වේ වෙන එක්කෙනෙන්නේ. අපි නෙමෙයි කිව්වේ ඒක. බුදුරණවහන්සේ. දැන් බුදුරණවහන්සේගේ පැත්තේ ගිහලා බලන්න ඕනේ. ඒක බලනකොට තමයි වන්න උඩ විස වෙන්න හිතන්න දේවල් ටිකක් හම්බ වෙන්නේ. නෑ එතන මාර්ගයේ අත්පස්සනේ මාර්ගයත් එක්කනේ. අතන සේකයත් එක්ක. එතන කතා කරන්නේ සේකයත් එක්ක. අතන මාර්ගයත් එක්ක. ඒක කෙනා එක්ක ඒක අදාළ නැහැ. අතන කතා කරන්න තියෙන්නේ මාමඤ්ඤි සේක පුජ්‍යලෙනේ පණවන්නේ. පුතඥ සේක රහතන් වහන්සේ. පුජ්‍යලෙනේ පණවන්නේ. අතන පැනීමේ උපරීක්ෂණේ මාර්ගය. මාර්ගය කතා කරද්දී එහෙම කතා කරන්න බෑ. මාර්ගය කතා කරද්දී නමඤ්ඤි කතා කරන්නත් බෑ. මොකක් කතා කරන්න බෑ. අර පණවපුවානේ. සමාධිසෝ අන්තර විග්‍රහ කියන වර්තමාන විරන්ති සේක භික්ෂුව. සේක භික්ෂුව සේක භික්ෂුවගේ වෙන කිසිම හැඟීමක් නැහැ. නිවන විතරයි හැඟීම. ඒ කියන්නේ නිවන හැඟීම කියන්නේ මන් නිවන් දකින්නවා කියන එක නෙමෙයි. එයාගේ ඉලක්කය නිවීම. මාර්ග භාවිතේ නෑ. සේක භික්ෂුවගේ යෙදීම අර දොමනස්ස සහගත මොකද්ද තියෙන්නේ? නෙක්කම්ම සහගත දොමනස්සේ. අන්න ඒ වගේ ඒ කියන්නේ එයාගේ තියෙන්නේ ඒ හැඟීම හැරෙන්න වෙන එකක් නෑ. අර තව උපමා තියෙන්නේ. අරහේ රජ වුණා රජ ඇහෙන්න ලැබෙන රජකුමාරයට හිතෙන්නේ මං කවද්ද රජ වෙන්නේ කියලා. අන්නේ හැඟීම ඒක තියෙනවා කියන කාරණාවයි. ඒ කාරණා කියන්නේ සේකියේ නිර්වචනයේ තියෙන. ඒ කියන්නේ එයාගේ ඇත්තනම සේකියාගේ කෝණය, එයාගේ යෙදීම, එයාගේ හැඟීම ඉන්න කෙනෙන්නේ. නිවීම හැර වෙන කිසිම දෙයක් නෙමෙයි. පත්තේම වුණ ප්‍රාර්ථනාවෙන් වාසය කරන්නේ. එච්චරයි තියෙන්නේ. කරනකොට ප්‍රාර්ථනා කරන්න දෙයක් නැහැ නේ. මාර්ගයේදීමේදී කරන්නෙක් ඉදිලා නැත්තම්, ලබන්නත් ඉදිලා ලැබුණ නැත්තම්, කරන්නෙක් ඉදිලත් නැත්තම්, ලබන්නක් ඉදිලත් නැත්තම් ප්‍රාර්ථනාවක් දෙන්නෙත් නැහැ. ප්‍රාර්ථනාවක් දෙන්නෙත් කරන්නෙකුත් ඉදිලා ලබන්නකුත් ඉදිච්ච නිසා අන්න ප්‍රාර්ථනාවකුත් දෙනවා. ඒක නිබ්බානම් මඤ්ඤති තියෙන්නේ. මාමඤ්ඤති තියෙන්නේ නිබ්බාන. අත්‍යවශ්‍ය විවිධ කියනවා ගන්න සෝරි පටවින් පටවිදෝ අභිජානයි. ඒක පාරනාරේ මුන්නේ කෙනා ඒහොත් පටවි පට අභිජානාති. අභිජානාති වෙච්ච කෙනා ගැන. සෝපි පටවින් පටවිදෝ අභිජානාති. අභිජානතෝ අභිජාන වෙච්ච කෙනයි අහපව් මේ ඒ විදිහට තියෙන්නේ. අනුත්තරය විහෙරති සෝපි පටවින් පටවිදෝ අභිජානාති පටවින් පටවිදෝ අභිඥායි අවබෝධ කරගෙන පටවින් මාමඤ්ඤි අවබෝධ කරගෙනයි මාමඤ්ඤි. අයි පනෝප කරුණ ඔක්කොගෙම තියෙන සේකේ කෙනෙක්. මාර්ගය නෙමෙයි. ඔහුනේ ළඟට මේ තියෙන්නේ සෝපි පටවින් පටවිතෝ අභිජානාති පටවින් පටවිතෝ අභිඥාය පටවින් මාමඤ්ඤි. අන්න එතකොට ඒ යෙදීම තියෙන්නේම
අවබෝධ කරගෙන කඩගත්ත කෙනාගේදී. දැන් මේ කරුණ මොකක් කතා කරන්න ඕනේ මේ පඤ්ඤා කියන කාරණාව නිර්වචනය කරද්දී يعني කෙනෙක් කතා කරන්න තුව මාර්ගයේ ප්‍රඥාවදී මේ කරුණ දාලා ඉන්නේ. මේක සම්පූර්ණයෙන් තියෙන්නේ මේ ශේක කෙනෙක් එක්ක. මාර්ග නිර්වචනය නෙමෙයි. ඒක හරි සාධාරණයි. අර අත්උප්පරීක්ෂණය කිරීමේදී කියන කාරණාවේදී අර පිටින් පැනෙවන්නේ ටික. ඒ පිටින් පැනෙවන්නේ මෙහෙම වෙන්නේ නැහැ කියලා. මෙහෙම වෙන්නේ නැහැ කියලා පැනෙන්නේ. ඉතින් මෙහෙම වෙන්නේ නැහැ කියලා පනවපු කාරණාවේදී හැබැයි ඒත් මඤ්ඤණා කියන විග්‍රහය නෙමෙයි කතා කරන්න තියෙන්නේ. මාමඤ්ඤය කියන එක නේ. මොකද වෙන සිද්ධියක් එක්කනේ කතා කරන්නේ. ඒ නිසා අර කාරණා කතා කරන්න අපිට කතා කරන්න පුළුවන් සීක කෙනෙක් එක්ක. ඉතින් ඒක තමයි ඔය කියන්නේ. සීක කෙනෙක් එක්ක කතා කරන්න පුළුවන්. පැනවීම. සීක කෙනා කියන කරුණ කියද්දීම පැනවීම ඉවරයි. පනවලා. මාර්ගය කියන කාරණාව කතා කරද්දී පනවන්න ඕනේ. නැත්නම් බෑන් කතා කරන්නේ. සීක කෙනා කතා කරද්දී ආයේ පනවන්න දෙයක් නැහැ. පනවලානේ. රාතන් වහන්සේ කතා කරද්දී පනවන්න දෙයක් නැහැ. පනවලානේ. මාර්ගය කතා කරද්දී පනවන්න වෙනවා. නිවීම කතා කරද්දී පනවන්න වෙනවා. එතකොට පනවන්න වෙනවා. අතන පනවන්න ඕනේ පැනවිලා. මේ විශ්වාසය වචන විනෝදාන සංජානන කියන්නේ වචන විනෝදාන ඒ සංජානනාති කියලා තියෙන්නේ පුතඥයටනේ. ඔව්. සජින සාමාන්‍යයෙන් ඔව් අභිජානාති කියන්නේ ශේක කියන පරිජානාති ඉවරයි පිළිසින්ද කළා. අතන අවබෝධ කළා. අවබෝධ කරන්නේ. අවබෝධ කළා කියන එකක් පිළිසින් දකින්නවා කියන එකක් පිළිසින් දැක්කා කියන්නේ තව එකක්. පරිජානාති කියන්නේ පිළිසින් දැක්කා. අභිජානාති කියන්නේ අවබෝධ කළා. අවබෝධ කළා කියන කාරණාව කියන්නේ වෙන එක. එතකොට පරිජානති නැතුව අවබෝධ පිළිසින් දකින්නවා කිව්වොත් අන්න කෘත්‍යයක් වෙනවා. ඒ කියන්නේ පිළිසින් දකිමින් කෘත්‍ය කාරණාව කරනකොට. හැබැයි සංජානාති කියනකොට හඳුනාගත්තා එච්චරයි. සංඤිත්තා පටවිමඤ්ඤය. ඒ කියන්නේ මේක මේක යෙදීමම කියන කාරණාව එක්ක මඤ්ඤණාව. මේ යෙදීමම මඤ්ඤණාව. ඒතරම මේ කියපු කාරණු එක මේ අපට මේ බුදුරන් වහන්සේ පෙන්නපු භාෂාවේ තියෙන අසාමාන්‍ය භාවය බුදුරන් වහන්සේ පෙන්නපු භාෂාවේ තියෙන අසාමාන්‍ය භාවය තමයි ඒ විවහාර කරපු බුදුරන් වහන්සේ පෙන්නපු නෙමෙයි විවහාර කරපු මේ ගැඹුරු දෙයක් කතා කරන්න පුළුවන්. අපට අපේ භාෂාවෙන් කතා කරනකොට මේවට තව ලොකු දේවල් ටිකක් එකතු කරන්න වෙනවා. හැබැයි පුළුවන් නැත්තේ නැහැ අපේ භාෂාවත් ටිකක් අර දීර්ඝ වශයෙන් එකතු කරලා තමයි කතා කරන්නේ. නැත්තම් අමාරුයි. දැන් අර මොකද්ද? චක්කුංච පටිච්ච රූප චුප්පච්චක්ක විඤ්ඤාණ. එතකොට ඔන්න ඒ හරි ලේසි කතා කරන්න. ඒ භාෂාව. දැන් අපට ඔක් හොඳක් ඉඳි අසත් රූපන්ස ඇති විඤ්ඤාණය. ඒ වැරදි. අපි ඒක කතා කරන්නේ දැන් අපට අසත් රූපත් හේතුවෙන් ඇති විඤ්ඤාණයකට අපට දැන් මතක් වෙන්නේ නැද්ද? ඇසක්. රූපයක්. විඥානයක් මතක් වෙන්නේ නැද්ද? ඉතින් ඒ මතක් කරන ටික කියනවනේ අපට. ඒ නිසා අපට අසත් රූපත් විඥානයක් කියලා කතා කරන එක වැරදි. අපට ඒක ඒ විවහාරයේ ඒ පරියය ඔක්කොම ටික එකයි අර චක්කුංජ පටිච්ච රූපං උප්පචක්ක විඥානං කියන එක කතා කරන්නේ. ඊළඟට අවිජ්ජාපච්චය සංකාර සංකාරපච්චය විඥාන. විඥානපච්චය නාම රූප. එතකොට දැන් අපි ඔය කරුණු ඕනයක් කතා කරද්දී අපට එන්නට ඕන නැති මේ අපේ භාෂාවෙන් දෙනකොට අපට මතක් වෙන්නේ නැති එක. අර භාෂාවෙන් යාලට ඒක වෙන්නේ. දැන් අර ඊයේ කතා කරේ ධාතුනානත්වනේ ධාතුනානත් කියලා අහනකොට විස්තර දෙන්නේ ඉසිදත්ත ස්වාමීන් වහන්සේ. චක්කු ධාතු රූප ධාතු චක්කු මේ ඇස කියන ස්වභාවය කියන එකේම නෙමෙයි. ඇයි අපේ කියනකොට අපට ඇස කියන ස්වභාවය කියන අපිට නිකන් 아무තු මතක් වීමක් කියලානේ. හැබැයි ඇස කියන ස්වභාවයේ නිර්වචනයේ සම්පූර්ණ කිව්වනම් හරියන්නේ. අපට අපේ කෝණයෙන් ඇස කියන නිර්වචනයේ මොකද්ද එකක් හම්බ වෙච්ච නිසා අපට අර චක්කු ධාතු කියන එකට සාධාරණයි. මතකයක් හරි තියෙනවනේ. දැන් අර කට්ටිය දැන් මේ භාෂා විවහාර කරපු අයට පවා ඒකේ තියෙන ගැඹුරු බව ධාතු කියන එකේ ගැඹුරු බව චක්කු කියන එකේ ස්වභාවය මෙන්න මේ දෙක සම්බන්ධ වීමේදී මේ ඉස්මතු වීම එයාලට එනවනේ එනවා. නැත්නම් අර තේර වික්ෂුන්ට කියන්න තිබ්බන්නේ දැන් අපට කියන්න බෑයිද? අපට ඕන කෙනෙකුට කියන්න පුළුවන් ධාතු නානත්වය මොකක්ද කියනවා චක්කු ධාතු රූප ධාතු චක්කු විඥාන ධාතු. සෝත ධාතු සද්ද ධාතු සෝත විඥාන ධාතු. ෂෝක්කෙට කියන්න පුළුවන් නේ. ඉතින් අර ස්ථේර වික්ෂුන්ට කියන්න බැරි වුණානේ. එතකොට ඇයි එයාලට අර මේ ඒකේ ධාතු නානත්වය ඇහුවා මිස සුතයක් ඇහුවේ නැහනේ.
කියන්නේ සුතයක් නෙමෙයි ඇහුවේ ධාතු නානත්වය පිළිබඳ. ඉතින් ධාතු නානත්වය කතා කරන්න ඕනේ මිස සුතයක් කතා කරලා හරියන්නේ නැහැ. අන්න ඒකත් එක්ක තමයි ඇත්තට අපිට මේ බැරිකම වෙලා තියෙන්නේ. අපි අර හැම වෙලෙම මේ මොනවා හරි ක්‍රමයකට අපේ ටික යනවමයි. ඒ නිසා අපේ ටික නොයන විදිහට අපට පුළුවන්කම තියෙන්න ඕනේ යමක් කතා කරන්න. දැන් මම අර උපමාවෙන් බත් කන උපමාවෙන් පුනා කියලා දුන්නේ කරුණ ටික. දැන් ඒ කියපු කාරණාව ඒ ක්‍රමයට මම කිව්වේ බත් දැක්කේ දකින්න එකත් නැතුව හිතන එකත් නැතුව කනවා කියන එක ගත්තහම බත් කියන කාරණාව යෙදෙන්නේ කනවා එකත් එක්ක. ඒ දකින්න එකත් නැහැ. හිතන එකත් නැහැ. දැන් දැක්කනම් කනවා නෙමෙයි කතා කරන්නේ දැක්කා කියලානේ. හිතුවනම් කනවා නෙමෙයි කතා කරන්නේ තියෙන්නේ හිතුවා කියලා. ඉතින් ඒකක් වන්න නැතුව කනවා කියන එකේ දුනාම කනවා කියන එකත් එක්ක මම බත්. ඉතින් කනවා කියන්නේ මොකද්ද? දැන් ඇත්තම ප්‍රශ්නයක් නැද්ද? ඇත්තම ප්‍රශ්නයක්. ඉතින් ඇත්තම ප්‍රශ්නයක් නම් හොයන්න ඕනේ. දැන් අපි ඔය ඔක්කොම පසකලා පංචපාස්කන්ධ පටිච්චසමුප්පාද ධාතු ආයතන ඔක්කොම පසකලා කනවා කියන එක හොයන්න පටන් ගත්තා. අපට හොයන්න දෙයක් ඇත්තටම තියෙනවනේ. ඇත්තටම හොයන්න දෙයක් තව ඔන්න ඕකට තව ටිකක් ඉතින් නිර්වචනය කරගන්න ඕනේ බුදුරණවහන්සේ පෙන්නපු කරුණු පාදක කරගෙන දැන් මේකට අර පටිච්චසමුප්පාදයේ නිර්වචනයේදී ඒ කියපු කරුණු එක මේකට මොනවද ඉතින් එහෙම වෙන්න බෑ. අන්න ඒකේ තියෙන ප්‍රශ්නේ. එහෙම දෙන්න බෑ. යම් කිසි කාරණාවක් අපිට මොනවා හරි ටිකකින් දුන්නට අර ඒ විදිහට එහෙම දෙන්න හැකියාවක් නැහැ. හැබැයි ඉතින් අපිට මේක හිතන්න මේ කෝණයෙන් හරි අපි පැත්තෙන් හරි හිතන්න යමුනා නම් හිතීමක් හදෙනවනේ. ඔන්න ඔය හිතීම මෙන්න මේ පංචපාස්කන්ධ පටිච්චසමුපාද කියන කාරණාවට දාන්න පුළුවන්. දැන් බාහිදාරුචිරට ඇහුණොත් ඇහුණා විතරයිනේ. දැක්කොත් දැක්කා විතරයි. දැක්කොත් දැක්කා විතරයිනේ. දැන් අපි දැක්ක කියලා සමාජයේ සීකරන කාරණාව දැක්කොත් දැක්කා විතරයි කියන කාරණාව දැන්නේ දැක්ක දේ විතරයි කියලා යනවාද? එච්චරයි නේද? දැක්කා කියන එක දැන්නේ දැක්ක දේ කියලා දැන්නේ. දැන් ඒකට කතා කරන්න ඕනේ දැන් දැක්කොත් දැක්කා විතරයි හරි. ඒක තමයි බුදුන් වහන්සේ කිව්වේ. දැන් ඒ යන්නේ මගේ ඇහෙන් දැක්කා විතරයි. මගේ ඇහෙන් දැක්ක දේ විතරයි. මගේ ඇහෙන් දැක්ක දේ විතරයි. ඒක නේ දැන්නේ. අපි මේකට දා ගන්නවා දැක්ක විතරයි කියලා ලේබල් කරලා. දැක්ක විතරයිනේ හරි. දැක්ක විතරයි නේද හරි. උනේ මොකද්ද? මගේ ඇහෙන් දැක්ක දේ විතරයි. මගේ ඇහෙන් දැක්ක දේ විතරයි. මගේ ඇහෙන් දැක්ක දේ හිතුවා විතරයි. හිතුවත් නෙවෙයි. තව ටිකක් දා ගන්නවා. මගේ ඇහෙන් දැක්ක දේ හිතුවා විතරයි. මගේ ඔන්නෝම් භාවනා කරලා තියෙන්නේ. ඒ තමයි ඒ කරන්නේ. ඒකට අර දැක්ක විතරයි කියලා තව ලේබල් එකක් දා ගන්නවා එච්චරයි. දැක්ක විතරයි කියවනම් හරි ඉතින්. දැක්ක කියන්නේ මොකද්ද? ක්‍රියාවක්. දැන් දැක්ක විතරයි කියවනේ හරි දැක්ක කියන්නේ මොකද්ද කියන්නේ? දැක්ක විතරයි කියලා කියන්නේ. දැන් ඒ කෙනෙක්ගේ අහලවන්නකො එයාලා කියන දැක්ක විතරයි කියන්නේ දැක්ක කියන්නේ මොකද්ද කියන්නේ? උත්තරයක් නැහැ නේ. මේක උත්තර දෙනවා උත්තරයක් දෙනවනම් දැක්ක විතරයි වුණා නම් උත්තරයක් දෙන්න බෑනේ. උත්තරයක් වෙන්නේ නැහැ. දැන් උත්තරය කියන්නේ අපි අඩුමතරමින් බලන්න ඕනේ අපි අතෙන්න ගිහිල්ලා. මගේ ඇහෙන් රූපයක් දැක්ක මම ඒක හිතුවේ නැහැ. අන්න දැන් ඒක මගේ ඇහෙන් රූපයක් දැක්ක කියන කරනවා ආ දැක්ක කියන එක මොකද්ද? අන්න ඒක හොයන්න ඕනේ. එතකොට හරි. දැන් ඒක හොයන්න ඕනේ. ඒක හොයනකොට හම්බෙන්නේ නැහැ ඉතින්. දැන් ඒකනේ වාහිදාරුචිර කිය දිට්ඨ මත්තම්. මේකට ආයේ මේ දිට්ඨ මත්තම් කියලාදී ඇහැ රූපයෙන් ඔන්න දැක්. දැන් ඉච්ඡර දේවල් යන්න දෙයක් නැහැ. දිට්ඨය කියන නිර්වචනයෙන් දුන්නේ. ඉතින් දිට්ඨය කියන නිර්වචනය දුන්නාදී ඇහැ රූපයක් කියලා දිට්ඨියක් එකනේ හම්බුනේ. දැන් මෙතන මගේ මමත් ඉඳලා ඇහත් විලා රූපේකුත් විලා දැන් එතකොට දැන් ඒකට කොහොමද අපි දිට්ඨියක් කියලා විතර කියන්නේ? මමත් ඉඳලා රූපේකුත් විලා මම රූපේ දැක්කා විතරයි. මම රූපය නෑ එහෙම කියන්නත් බෑ. ඒ ඔක්කොම වැරදි. ඒ කිසිදු කියමනක් දෙන්නේ නෑ. එච්චර ගැඹුරු අර්ථයක් බාහිදාරචිට දුන්නා. දිට්ඨ මත්තන් කියලා. ඉතින් දිට්ඨ කියන කාරණාව දැකීම කියන කාරණාව දැක්ක කියන්නේ මොකද්ද? දැක්ක කියන කාරණාව නිර්වචනය මොකද්ද? දැන් මම ඔයාලට නම් කිව්වා බත් කනවා කියන එකේ බතුයි කනවායි අල්ලලත්. දැන් බාහිදාරචිට බුදුරණවහන්සේ ඇහැයි රූපේ අල්ලලත් කියලා නෑ. ඇහැයි රූපේ අල්ලලා කියලාත් නෑනේ. දැන් මම කතා කරේ බතුයි කනුයි අල්ලලානේ මං කිව්වේ ඒ කරුණ දෙක කනවා කියන එක හොයන්න කියලා. බුදුරණවහන්සේ ඇහැයි රූපේ අල්ලන්නේ නැතුව දිට්ඨියක් විතරක් කියනවා. ඉතින් කොහොමනෝ එන කිප්පබිඤ්ඤා කියලා කිව්වේ කෙනේ. ඒතර ඇහැ රූපේ ගැන හිතන්නේ නැතුව ඒ යෙදීමත් යෙදෙන්නේ නැතුව දැක්ක විතරක් කියන එක හොයන්න
කොහොම චින්තනයක් බාහිදාරෝ ජීවිතේ තිබිලා තියෙනවා. ධර්මයේ අහදී දහම් රසය විඳින්න ඕන විතරයි. අපි ධර්මයේ අහදී නිවන් දකින්න හොයනවා. නේ? ධර්මයෙන් සෝතාපන්න වෙන්න හොයනවා. අපිට දහම් රසය විඳින්න බෑ. දහම් රසය විඳාම සෝතාපන්න වෙනවා එච්චරයි. නැද්ද? ධර්මයේ අහදී දහම් රසය විඳා නම් සෝතාපන්න වෙනවා රහත් වෙනවා. අපි ධර්මයේ අහදී දහම් රසය විඳිනද සෝතාපන්නයි රහත් වෙන්නේ හදනවා. ඉතින් වෙන්නේ නෑනේ. වෙනවද? වෙන්නේ නැහැ කවදාවත්. අන්න ඒක අපි හොඳට තේරුම් ගන්න ඕනේ. ඔන්නව තමයි හොයන්න තියෙන්නේ. ඒ කියන්නේ හරිම සුන්දරයි එතකොට. අපිට මේ මුකුත් පංච උපාදානස්කන්ධය තේරුම් ගන්න, පටිච්චසමුප්පාදය තේරුම් ගන්න, සෝතාපන්න නිවන් දකින්න ඕනේ නැහැ. අර බුදුන් වහන්සේ කියපු කරුණ ටික හොයනකොට හමුතු සුන්දර ජීවිතයක්. ආයේ ජීවිතේ සුන්දරයි, දුස්සීල නැහැ, හිත වික්ෂිප්ත නැහැ, ප්‍රශ්න නැහැ, අරබුද නැහැ, මුකුත් නැහැ. හරිම සුන්දර බුදුරණවහන්සේගේ ධර්මයේ හොඳට හොයනවා. වෙන මුකුත් හොයනව නෙමෙයිනේ. කිව්ව ධර්ම සත්‍ය හොයනවා කියන්නේ ඒකනේ. බුදුරණවහන්සේගේ ධර්මය හොයනවා. ධර්මයේ හොයද්දී නම් ධර්මයේ නම් හොයන්නේ ධර්මයට නම් මිස වෙන කොහොමද යන්නේ නේ? දැන් අපි මොනවාරි ගන්න හෙව්වොත් අන්න ඒ දේවල් ඉතින් ගන්නනේ හොයන්නේ. ඉතින් ඒ දේ නෑනේ ඒකේ. සෝතපන්න වීමක් එකේ තියෙනවද? නෑ. සෝතපන්න වීමක් නෑ. රහත් වීමක් එකේ තියෙනවද? නෑ. පංචපාස්කන්ධ ගැන ඒත් නෑ. ධාතු වායතන මුකුත් ඒකේ නෑ. සත්‍යයක් තියෙන්නේ. සත්‍ය කියන්න ගත්ත සත්‍ය කියලා දෙන්න ගත්ත පංචපාස්කන්ධ ධාතු වායතන. සත්‍ය කියලා දෙන්න ගත්ත පංචපාස්කන්ධ ධාතු වායතන. නැතෝ ඒකේ පංචපාස්කන්ධ ධාතු වායතන නෑ. සත්‍යයක් තියෙන්නේ. ආයි පංචපාස්කන්ධ ධාතු වායතන හොයාගන්නකොත් ඒවා නෑනේ කියලා තියෙන්නේ සත්‍යය. අපි සත්‍ය හොයාගෙන ගියොත් පංචපාස්කන්ධ ධාතු ආයතන හම්බෙන්නේ නැහැ සත්‍ය හම්බ වෙනවා. සෝතාපන්න වීමක් රහත් වීමක් කියලා දෙලත් නැහැ. අපි ඒව හොයාගෙන ගියොත් ඒව කියලා දෙලා නෑනේ. අපිව දාගෙන ලේබල් කරගත්ත ටිකක් නේ තියෙන්නේ. හැබැයි අපි සත්‍ය හොයාගෙන ගියොත් සක්කාය නිරෝධ දුනච්චරයි. නිවෙනවා සක්කාය නිරෝධ. සෝතාපන්න වෙන්නෙත් නැහැ රහත් වෙන්නෙත් නැහැ සක්කාය නිරෝධ වෙනවා නිවෙනවා. අරම මොකුත් වෙන්නේ නැහැ. අපට ලැබෙන මේ අපේ ස්ථානනේ. පළවෙනි ස්ථානේ දෙවෙනි ස්ථානේ වගේ. ඒවල වෙන්නේ. ඔය පටලැවිල්ල තමයි තියෙන්නේ. මන් දන්නේ අපි නම් ඉගෙන ගන්නකොට මේ මොකද්ද කියලා තියෙන හොයන එක තමයි කරේ. කියන්නේ බුදුරණවහන්සේ කිව්වනේ. ඉතින් කියලා තියෙන්නේ මොකද්ද කියන එක වෙන මොකුත්. ඉතින් කියලා තියෙන්නේ මොකද්ද වන්නද කරන්න කොහොමද බෑනේ. ඒක බොරුවක් නේ. බුදුරණවහන්සේ කිව්වේ කරනවා කියන එක බොරුවක් නෙමෙයිද? ඉතින් බුදුරණවහන්සේ කිව්වේ කරනවා කියන්නේ කියලා තිබ්බේ මොකද්ද කියලා හොයන්න බෑ. ඉතින් කියලා තිබ්බේ මොකද්ද හිවීම හැරෙන්න වෙන දෙයක් නැහැ කරන්න. ඉතින් ඒ යොමු වීම බුදුරණවහන්සේට නෙමෙයිද? ආය අපිට දාන්න ඕනද? අය බුදුරණවහන්සේට යොමු වීමේ අරහං සම්මා සම්බුද්ධ බුදු දාන්න ඕනද? දාන්න ඕනේ නැහැ. ඉතින් වෙන කවුරු කියපු දෙයක් හොයන්නේ නැහැ. බුදුරණවහන්සේ කියපු දේ හොයනවා. ආය දාන්න දෙයක් නැහැ. මොකක්වත් දාන්න දෙයක් නැහැ. අරහං බුදු ගුණ සම්මා සම්බුද්ධ බුදු ගුණේ අපි අර වචන දාලා අර්ථ දාලා මෙව්වට අපි යනවා. ඒවා කිසි දෙයක් දාන්න දෙයක් නැහැ. යමුනේ බුදුරණවහන්සේ. ඉතින් බුදුරණවහන්සේට යමු වුණා නම් කවදාරි බුදුරණවහන්සේ ළඟට යනවා මිසක් වෙන කොහොමද යන්නේ නැහැ. අපි මොකද කරන්නේ? බුදුරණවහන්සේ ළඟට යමු වෙනද අපි මොනවද ඕක ටිකක් දාගෙන ඒ ටික හොයාගෙන යනවා. අන්න ඒකයි තියෙන ප්‍රශ්නේ. ඒකයි ආනන්ද මහරහතන් වහන්සේ පෙන්වන්නේ රන් ආකාරයක් වූ ධර්මයේ මන් දරා සිටියා කියලා. ඉතින් රන් ආකාරයේ අපි රත්තරන් කෑල්ලක් දෙයක් හොයාගන්න තිබ්බනම් හරින් පංචපාස්කන්ධයම නැතු. නේ? රන් ආකාරයේ තියෙන රත්තරන් ටික ඒ රන් ආකාරයේ ටිකක් හිඳා බෑලා ආරන්න තිබ්බනම් ඇති.